නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධානි පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි සතිගෞරවණීය මහානායක මහින්පාණි වහන්සේ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වගේම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික කෙනෙකුට මම මේ ධර්මාසනයේ ළඟට එනකම්ම හිතාගෙන හිටියේ ත්‍රිපිටකයේ මධ්‍යම නිකායේ තියෙන උද්දේශ විභංග කියලා සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරනවා. මේ ධර්මාසනයේ ඉඳගත්ට පස්සේ ඉස්සරහ තිබුණා අරමුණක් පැහැදිලි කරපු පොළයක්. ඒ අරමුණේ මෙන්න මෙහෙම තියෙනවා. සමස්ත තුන් ලෝක වාසී සියලු සත්‍යයන් දුකින් අත මිදීමේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනු පිණිස මෙම ධර්ම දේශනාව හේතුපනිච්ඡය වේවා කියලා මේ කුලේ තිබුණා. ඒ හින්දා මම ස්ථීරව හිතාගත්තා චතුරාර්ය සත්‍යයෙන් පණ කියනවා කියලා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මුලින්ම කාරණාවක් මතක් කරනවා. ඉතාමත්ම වටිනා අපේ මුළු ජීවිතේම වාසනාවන්ත කරගන්න පුළුවන් අනවරාග්‍රෝ මේ සිල් සංසාර දුකින්ම මිදී ගන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් මම ඔයගලන්ට කියලා දෙනවා කියනවා. හැබැයි මම කොච්චර පෙන්වුවා ඒක ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් පේනවද? පේන්නේ නැහැ. ඒ කිව්වේ මේ පෙන්වන පදයක් ගානේ වචනයක් ගානේ ඒ එකම හිත අරගෙන ඇවිල්ලා එක වචනයක්වත් අහක දාන්නේ නැතුව මේ දේශනාවටම හිත යොමු කළා. හොඳට මේ දේශනාව අහන්න කියන එක මුලින්ම මතක් කරනවා. පින්වත්නි, අතීතයේ ඕනතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙනවා. අපි ඕනතරම් මනුස්ස ආත්ම භවවල්ම ලබලා ඇති ඒ බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයක් තුළම එකම ශාසනයක්වත් එකම මහෝත්තමයන් වහන්සේලාගේ වචනයක්වත් ආදරෙන් අහලා පිළිපැද්දේ නැති නිසා ඔබ මාත් අපි හැමදෙනාම අද මේ සසරේ තාම ඉන්න අය වෙලා තාම සසර මේ අතර දුවන සැරිසරණයි වෙලා මේ ජීවිතේ
මේ අත දුවන පරිසරණ අපේ මේ පැවැත්මේ තිබුණේ පින්වතුනි එක අරමුණක්. මොකක්ද? අපේ ජීවිතවලින් දුක් දුම්නස් අයින් කරගන්න අපේ ජීවිතවලට සැප සතුට දෙක සැප සැනසෙල්ල දෙක ළඟා කරගන්න කියන අදහස් දෙක. සැප සැනසෙල්ල හොයමින් දුක් දුම්නස් ජීවිතයෙන් අයින් කරගන්න ශ්‍රමයක් මාවතක් හොයමින් අපි එන ගමන අති දීර්ඝයි. ඒ ගමනේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමක් නැහැ. සැප සැනසෙල්ල හොයන වාදය ගානේ සැප සැනසෙල්ල අපෙන් ඉවත් වෙලා දුක් දුම්නස් අයින් කරගන්න විහිදෙන වාදයක් ගානේ දුක් දුම්නස් ළඟට ඇවිල්ලා එවලු සසර පැවැත්මකට උරුමකම් කියන හිමිකම් කියන ඇත්තොයි පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාලා මේ එකම සත්‍යය තමන්ගේ ආදරණීය මව්මල දුකට අඳපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ ක්‍රියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. මේ වගේම දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයි චිනුත් එහෙමයි. නමුත් භවයෙන් වෙහිලා නිසා අපිට අතීතයේ තේරෙන්නේ ඒකම තමන්ගේ මව් මැරිලා අඬන්න වෙන පියා මැරිලා අඬන්න වෙන දුක කොච්චර දුරද කොච්චර දිගද කියලා දෙන්නේ නැති තේරක් කෙලවරක් දෙන්නේ නැති අනාගතයක් තියෙනවා. ඒ භවයෙන් වැහිලා නිසා අපිට දෙන්නේ නැහැ. මොකද භව ආවරණයක් ඇති අතීත අනාගත දෙක නොපෙනීම කවර කතාද? භව ආවරණයක් නැති භවයේ වැස්මක් නැති මේ ජීවිතයේ තුල තියෙන සැබෑ ස්වභාවය අපිට පේන්නේ නැතිකොට අපි හැම කෙනෙක්ම මම කියලා මගේ කියලා හදාගත්ත එක් රාමුවක් තියෙන්නේ. මේ රාමුව ඇතුලේ මේ තැන්කිය ඇතුලේ ඉන්නවා මිසක අපි ඉන්නේ වටපිටාව කිසිඳුද මොන වගේ තැනකද අපි ඉන්නේ, මොන වගේ ගතියක් මොන වගේ පැවැත්මක් උරුමකම් කියමින් කරමින් අපි ඉන්නේ කියලා නිකමටවත් අපි විශ්වාසන්නේ නැහැ. මනුස්සයෙක් කියලා ඉපදුණු කෙනෙකුට උසස් චින්තනයක් ඇතුව උපන්න කෙනෙකුට මෙනෙහි කළා සංවේගය ඇති කරගන්න පුළුවන් දේව දූතයෝ ඇස් ඉදිරි පිටම පහළ වෙලා තියෙද්දි පහළ වෙද්දී ඒ ටිකක් අපිට පෙනෙන්නේ නැත්නම් මේ ඇස් අරගෙන ඉන්න අපිට පෙනෙන්නේ නැත්නම් භව ආවරණයක් තුළ තියෙන අතීත අනාගත දෙක නොපෙනීම පුදුමයක් නෙමෙයි. පින්වතුනි, එක කාරණාවක් මුලින් මතක් කරනවා. හැමදාම පින්වතුනි අපේ ජීවිතයේ සතු වුණා දුක් විඳින ජීවිතයක් ඇත්තෙක් වුණා අපි දන්නේ ඒ දුක අපි උපදවාගෙන අපේ වමනාවෙන්ම අපේ කැමැත්තෙන්ම අපි දුක් විඳිනයයි කියලා අපි දන්නේ. අපි විඳින දුක
උප්පත්ති වශයෙන් අරගෙන ආපු දුකකුත් නෙමෙයි. දුකේ බොහෝම ශේෂයක් තියෙයි. ප්‍රතිසන්දි වශයෙන් දැනෙන්නට අවුරුදු වෙච්ච නමුත් යටි පුර දුක අද ඔබ විඳින මම විඳින මේ දුක් අපි උප්පත්ති වශයෙන් එනකොට ගෙනාවේ නැහැ. ඒකට හොඳ සාක්ෂියක් අපිට අද තම තමන්ටම ජීවිතය ආදේශ කරගන්න ඕගොල්ලන්ට තියෙන දුක් ප්‍රශ්න කරදර දිහා පොඩ්ඩක් බලන්න. සමහර විට දුවදරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, මොනදිරු මිනිබිරියන්ගේ ප්‍රශ්න, යාළු මිත්‍රාදීන්ගේ ප්‍රශ්න, ණය තුරුස් ඒ වගේම සාධන පීඩන හිරිහැර නින්දා අපහාස කියලා යම් තාක් දුක් විශ්ලේෂක ඕගොල්ලන්ගේ වටපිටාවේ තියෙනවා. හැබැයි බලන්න අපි පොඩ්ඩක් මේක අවුරුදු 10ක් පස්සට ගියොත් අද තියෙන ওই දුක් විශ්ලේෂකේ දුක් කීයක් මේක අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබුණාද කීයක් නොතිබුණාද කියලා සමහර විට අද මේ තියෙන ප්‍රශ්න දාපුවම පුරෝ න්‍යාත හිතයි සිංගේ තියෙන ප්‍රශ්න අද මේක අවුරුදු 10කට ඉස්සෙල්ලා අපේ ජීවිතේ අපේ ජීවිතය ඇතුලේ නැහැ. හැබැයි එදා වෙන දුක් ටිකක් තිබුණා. දුක අඩු නැහැ. එදා වෙන දුක් ටිකක් තිබුණා. ඒ දුක් අද නැහැ. ඒ වෙනුවට එදා නොතිබිච්ච දුක් ටිකක් අද තියෙනවා. එදා තිබිච්ච සමහර දුක් අද නැහැ. හොඳයි. ඒකත් අවුරුදු 10ක් පස්සට ගෙනිහිල්ලා බලන්න. මේ දැන් විදින තව අවුරුදු 10කට එහායින් විඳපු ওই දෙකම දුක් තියෙන නැතුව ඇති. ඉතින් අපි උපත්ති වශයෙන් ගෙනාවනම් ඉතුරුන දවසේ ඉඳලම මේ අද අපි විඳින දුක් ටික එහෙමම අපේ ගාව තියෙන්න ඕනේ නේද? ඒකින් දුක ගෙනාවනම් අරගෙන ආවනම් ඒක අඩුවෙදි වෙන්න බෑ. ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ අද තියෙන දුක් ලිස්ට් එකේ එකක්වත් නැතුව ඇති. දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමි පුත්‍රයාගේ ප්‍රශ්න, දෙවියන්ගේ ප්‍රශ්න, මොනවාගේ ප්‍රශ්න, මිනිපිරියන්ගේ ප්‍රශ්න, දේවල් වල දොරවල් වල ප්‍රශ්න කියන මේ දුක් එකක්වත් අද තියෙන දුක් ලිස්ට් එකේ එකක්වත් එදා තියෙන නැහැ. එහෙනම් මේකෙන් හිතෙනවා මේ ආයතන පරිහරණය කරන පැවැත්ම තුල අපි දුක හදාගෙන දුක් විඳිනවා මිසක ඒකාන්ත කොට උප්පත්ති වශයෙන් වෙනකොට ගෙනාපු දුක් විඳිනවා නෙමෙයි කියන එක. අද මේ විදිහ දුක් තව අවුරුදු 10ක් ඉස්සරහට ගියොත් මේ දුක් වලින් කීයක් තියෙයිද? කීයක් නැති වෙයිද කියන්නේ. ගංගක වතුර ගලන අත දැම්මොත් වතුර ගෑවෙනවා. අපි අත ගන්නකොට අතේ වතුර ගෑවිච්ච වතුර ටික පවුලෙහාට ගලාගෙන ගිහිල්ලා. ඒ වෙනකොට උඩහ තිබුණ වතුර ටික එතෙන් දෙනවා. ගෑවිච්ච වතුර ටික නෙමෙයි වෙන ටිකක් තියෙන්නේ. හැබැයි ගඟ හිස් නෑ හැමදාම වතුර ටික. ඒ වගේ අද දුකක් තියෙයි. මේ දුක් ටික ගෙවිලා යනකොට තව දුකක් හිතෙන් දැවෙනවා. ඒක ගෙවිලා තව ටිකක් ඇවිල්ලා. ජීවිතයක දුක හිස් නෑ අපේ. මෙන්න මේ න්‍යායෙන්ම බලන්ද ඉපදුන හැම ජීවිතයකම මේ වගේම ප්‍රශ්න ගැටලු වලින් යුක්ත ප්‍රගතිමත් මුතිබිලනකට ලැබෙන හැම ජීවිතයකම මේ වගේ දුක්ඛමත් වලින් පිරුණු ස්වභාවයක්ම පවතින අමතක නිදුක් බවක් සුවපත් භාවයක් නම් එක ජීවිතයක ඇතුළත තිබෙන්නේ නැහැ තියෙන්නේ නැහැ කියන එක අත් ජීවිතයේ දිහා බලලා නුවණින් තමන්ට තීරණය කරගත හැකියි. ඉතින් මම මේ ටික මතක් කළේ අනවරාග සංසාරක කෙලවරක් නොපෙනෙන සසරක පින්නතුනි
මේ දුක් නැති කරන්න ක්‍රමයක් හොයමින් එන අපේ ගමනේදී දුක නැති වෙනුවට එකතු වෙවි දුක් විඳ යන පැවැත්මක් නම් පවතිනවා කියලා පෙනේ. ඉතින් මේ අපි කරන මේ ක්‍රියාව දැකලා අනුකම්පාවෙන්මයි ලෝකෙට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. අනේ මේ ලෝකය දුක දන්නේ නැහැ. දුක ඇති කරන හේතුව දන්නේ නැහැ. දුක නැතුව වාසය කරන තැන දන්නේ නැහැ. ඒකට යන මඟ දන්නේ නැතුව දුක නැති කරන්න කියලා දුක ඇති වෙන දෙයක්ම කරමින් දුකේම බැඳිලා දුකේම වෙලිලා දුකෙන් යුක්තව ඉන්නවා නේද කියලා අනුකම්පාවෙන් දුක නැති තැන පෙන්නලා නැති තැනට යන මාර්ගය පෙන්නලා අපිට සැබෑ දුක් බව දෙන්නයි පහළ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන්ම සියලු දුක් නැති කරලා සියලු දුකින් මිදලා නිවි සැනසීච්ච ජීවිතයක් හදාගන්න තැනට පාර පෙන්වනවා. අන්නේ පාර අපිට වැටහෙන හැටියට මෙතන ඉඳලා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මෙතන ඉඳලා මේ ටික බොහෝම වමනාවෙන් අහංග ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මතක් කරන ගමන් මෙන්න මේ උපමාවක් කියනවා. මොකද්ද? ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ශාස්ත්‍රයක් අහන්න යනවා වගේ දෙයක්යි කියලා. ඒ කියන්නේ අපි ශාස්ත්‍රයක් අහන්න ගියොත් කවුරු හරි ශාස්ත්‍රකාරය කියන වචනයක් ගානේ ඕගොල්ලෝ ආදේශ කළා බලනවා තමන්ගේ ජීවිතයට තමන් ඉන්න වටපිටාවට. ආදේශ කළා බලනකොට ඒක තමන්ගේ ජීවිතය තුළ තියෙන දේ වටපිටාවේ තියෙන දෙයක් නම් අපි කියනවා ශාස්ත්‍රයේ හරියට කිව්වා හරියට කියුණා කියලා. ඒ ශාස්ත්‍රකාරය කියන වචනයක් ගානේ අපේ ජීවිතය තුළ අපේ වටපිටාවෙන් අපිට පේන්නේ නැත්තම් අපිට ආදේශ කරගන්න තැනක් නැත්තම් අපිට දකින්න කරුණක් නැත්තම් අපි කියන මොකද? ශාස්ත්‍රය හරියට කිව්වේ නැහැ, කියුනේ නැහැ කියලා. අපි කියුවොත් ශාස්ත්‍රකාරයා ශාස්ත්‍රයන්ට ගියාම ඕගොල්ලන්ගේ නිවසේ තියෙන, ගෙදර තියෙන ඕගොල්ලන්ගේ අදහස් වල සැබෑ ස්වභාවය කියලා. ඔබගේ ගෙදර ඉස්සරහා මේ වගේ ගහක් තියනවා නේද? ඔබගේ ගෙදර කාමර මෙච්චරක් තියනවා නේද? ඒ කාමර වල උළුහව මේ විදිහට නේද තියෙන්නේ? මුදු මහල මෙන්න මෙහෙම දෙයක් තියනවා නේද? කියලා. අද ආවේ හොරකමක් ගැන අහන්නේ මෙන්න මෙහෙම හොරකමක් වෙලා තියනවා නේද කියලා කියනකොට ඒ කියන වචනයක් ගන්න තමන්ට ආදේශ කරලා බලනකොට ඒ හැම එකක්ම තමන්ට පේනවා නම් කියනවා නම් මොකද කියන්නේ? හරියටම ශාස්ත්‍රයේ කිව්වා. මනාකොට ශාස්ත්‍රයේ කියවුණා කියලා කියනවා. ඔය දෙන්න එකක්වත් ඕගොල්ලන්ගේ වටපිටාවේ ඕගොල්ලෝ සතුව නැත්තම් බොරු ශාස්ත්‍රකාරී බොරු කියලා තියන්නේ කියනවානේ. ඒ වගේ මම මෙතන ඉඳලා පෙන්නන හැම වචනයක්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා මේ ශාස්ත්‍රය කරනවා. පෙන්නන හැම වචනයක්ම ඕගොල්ලන්ගේ ජීවිතයට ආදේශ කරලා බලන්න. මේ කියන දේ ඕගොල්ලන්ගේ ජීවිතය තුළ නැත්තම් මේ ශාස්ත්‍රයෙන් ඕගොල්ලන්ගේ ජීවිතය ගැන කියුනේ නැත්තම් සෝඛාසෝ භගවතා ධම්මෝ භාගවතුන් වහන්සේ මනාකොට දේශනා කළා තියෙනවා කියලා කියන්න එපා. කියන්නේ අපිට තේරෙන්නේ. නමුත් මේ වචනයක් ගන්න ඕගොල්ලන්ට ආදේශ කරලා බලනකොට ඕගොල්ලන්ගේ ජීවිතේ නම් කියවෙන්නේ.
ඕගොල්ලෝ ගැන නම් කියවෙන්නේ. ඕගොල්ලන්ව පෙනෙනවා නම් ඕගොල්ලන්ගේ වැරදුණු නැති වැරදුණු දැනම පෙනෙනවා නම් නිවැරදි ජීවිතය හදාගන්න හැටි පෙනෙනවා නම් ආදේශ කළ බලනකොට ඕගොල්ලන්ට මේ දේශනාව අවසානයේදී කියන්න පුළුවන් මොකක්ද? සුවක්ඛාත භගවතාදම් භාගතුමාගේ මනාකොට ධර්ම දේශනා කළදී මේ ධර්මයේ අග්‍රියතම පෙන්වලා තියෙයි කියලා දේශනාව අවසානයේදී කියනවා. ඒ නිසා මේ කරන හැම වචනයක්ම තමන්ට ආදේශ කළා බලන්න. දුක්ඛේ ඥානං දුක්ඛ පිළිබඳ නොවන තේරෙන්නේ තමන්ට. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. දුක පෙන්වනවා ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම් කිච්ඡං වලපිතං දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් බලන්න මේ ටික ඕගලන්ට ආදේශ කළ ඕගලන්ගේ ජීවිතයේ අද මේ ටික කියනවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕගොල්ලෝ ජාති දුක කියන එක ඉපදීම නැමැති දුක උරුමව ඉන්න අයයි. ඉපදීමේ දුක ජීවිතය කරගෙන ඉන්න අයයි. ඕනම තැනක තිරිසනෙක් වෙලා නිර්සත්ත්වෙක් වෙලා අපායේ ගිහිල්ලා ඕනම තැනක ඉපදෙන්න පුළුවන් ධර්මතාවයක් ඇතුව ඉන්න අයයි. ඉපදීම කියන එක නැති කළ කෙනෙක් නෙමෙයි. මේ ඉපදීම කියන ධර්මතාවය අද මගේ ජීවිතයයි කියලා සමන්ත කෙනෙනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජරා දුක්ඛ. ජරාව කියලා යමක් තියෙන මේක දුක. යම් තා ජරා ජීර්ණ ස්වභාවයක් වෙයි නම් තියෙනම් අද මම වයසට යන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, ක්‍රමයෙන් ඇස්පේන්නේ නැති බවට, කන් ඇහෙන්නේ නැති බවට, අතපය වළංගු නැති බවට පත් වෙන්නේ මම. ඔබේ ජීවිතය අද මහලු බව ස්වභාව කොට පිටගත්ම ඔබට තියෙන්නේ. ඔබ ජරාව නැමැති ධර්මයෙන් මිදුණු කෙනෙක් නෙමෙයි. ඔබ ජරාවේ බැඳුණු කෙනෙකුයි. මේ බැඳිලා ඉන්න පැවැත්ම දුකයි කියලා පෙන්නනවා. ව්‍යාධි දුක්ඛ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යම්තාක් ලෙඩ රෝග තියෙනම් මේ සියලු ලෙඩ රෝග උරුම කරගත් අය ඔබට මේ ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් තැනකයි ඉන්නේ. ඕනම ලෙඩක් හැදෙන වටපිටාවකයි ඉන්නේ. ඔබ අද ලෙඩ වෙන කෙනෙක්. ඔබට ලෙඩ හැදෙන්න පුළුවන් කෙනෙක්. ඔබ ලෙඩෙන් ලෙඩ වෙන බවින් මිදුණු කෙනෙක් නෙමෙයි කියලා තමන්ම පෙන්නනවා. මේ ලෝකේ මරණය කියලා ධර්මතාවය නම් ඔබ අද මරණයේ ස්වභාව කොට ඇති සත්‍යය. ඔබ මැරෙන කෙනෙක්. ඔබට මැරෙන්න පුළුවන් වෙන කෙනෙක්. මැරෙන්න වෙන කෙනෙක් අද ඔබේ ජීවිතේ. මරණය කියලා යම් ධර්මතාවයක් තියෙනම් ඒ මරණයෙන් ඔබ මිදෙලා නැහැ. ඒ මරණයෙන් ඔබ නිදහස් වෙලා නැහැ කියලා පෙන්නනවා. දුක්ඛේ ඥාන කියනකොට තමන් තුළ අද මගේ මේ ඉපදීම ස්වභාව කොට ඇති බව දුකක් නේද? අනේ මගේ ජීවිතේ ජරාව ස්වභාව කොට ඇති බව දුකක් නේද? අනේ මේ
ලෙඩවීම ස්වභාව කොට ඇති මගේ පැවැත්මම දුකක් නේද? මරණය උරුම කරගෙන කොට ඇති මේ පැවැත්මම මගේ දුකක් නේද කියලා ඔබ බැලුවොත් ඔබට දුක්ඛේ ඥානං කියනකොට හම්බෙයි ඔබට ඔබ නැත්ද ඔබ ඉපදීම ස්වභාව කොට ඇතිව නැත්ද ඔබ ජරා ජීවන ස්වභාවයට පත් වෙන්නේක්ව අද ඔබ ලෙඩ වෙන්නේ නෙවෙයිද ඔබ නැරෙන්නේ නෙවෙයිද මෙන්න මේ දුක් ටික ඔබට ආවේ ආධ්‍යාත්මික කය මේ කය තුලින් මේ දුක් ටික ආවේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැතිවීම නිසා දුක් විඳින්න පුළුවන් කෙනෙක් ඔබ අප්‍රිය දේවල් අප්‍රිය අය ලැබීම නිසා දුක් විඳින කෙනෙක් වෙලාද ඔබ මේ දෙන්නම අනේ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැතිවීම නිසා දුක් විඳින්න බහුම දුකක් නේද කියලා ඔබට ඔබ පෙනෙන්නේ නැද්ද අප්‍රිය අය අප්‍රිය පුද්ගලයෝ හම්බ වෙන මේ මානසික මට්ටමම මේ පැවැත්මම දුකක් නේද කියලා ඔබට ඔබ දැනගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ බලන් දෙන්න නැති කියලා ඔබ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැති වුනහම දුක් විඳින්න කෙනෙක්ද නැද්ද කියලා ඔබ ඔබෙන් අහන්න අප්‍රිය අය අප්‍රිය දේවල් ලං වුනහම දුක් විඳින්න කෙනෙක්ද නැද්ද ලං වෙනවද නැද්ද එහෙම දේවල් ලං වෙනකොට දුක් වෙනවද නැද්ද කියලා ඔබ ඔබෙන් අහන්න මේවා ඔබ තුල තියෙන දුක සංකේතේ පවතීද කියලා ආදේශ කළ බලනකොට නැත්තම් අයින් කරන්න මේ දේශනත් අයින් කරන්න සාස්ත්‍රයේ කිව්වනම් හරියට කිව්වනම් ආදේශ කළ බලනකොට තේරෙන්නේ ඊට පස්සේ යම් පිච්ඡන් නලබති සම්විදුක්ඛං හිතන බලාපොරොත්තු වෙන කැමති වෙන දේවල් නොලැබීමේ දුක ස්වභාව කොට ඇති කෙනෙක් මම. තමන් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබිලා දුක් විඳින්න පුළුවන් මට්ටමක් පවතිනවා නම් මතුල් මේක දුකක් නේද? සංකීර්ණ පංචපාදනස්කන්ධා හිතියෙන් කිව්වොත් මම කියලා මගේ කියලා මේ ස්කන්ධ ටික අරගෙන දුක අරගෙන තියෙන මානසික මට්ටමම දුකයි කියලා බුදුදහම දෙන්නවා. දුක්ඛේ ඥානං කියනකොට ඔබ උතනින් අයින් වෙලා සේනා පුද්ගලයා අයින් වෙලා මේ තමන්ගේ ජීවිතේම පෙනෙන්න ඕනගලන්ට දුක්ඛ සත්‍ය කියන්නේ මගේ ජීවිතේට නම. අද මගේ ජීවිතයේ තව නමක් මොකද්ද? දුක්ඛ සත්‍යය. තව පුද්ගලයේ තව මම වෙනම කෙනෙක් ඉන්නවා. ඒ මම දුක මෙනෙහි කරන්න තව යනවා නෙමෙයි. අමුතුවෙන් මෙනෙහි කරන්න දෙයක් නෑ. මෙහෙම තමන්ගේ පැවැත්මම දුක්ඛ සත්‍යය දෙන්නේ. ඇඟිල්ල දික් කරලා දෙන්නවා අපිටම මේ ස්වභාවයෙන් යම්තම් කියන දුකයි දුක දැකපළා. මමයි කියලා නෙමෙයි. මේක මමයි කියලා නෙමෙයි මේක දුකයි කියලා දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව මොකක්ද? තණ්හාව. මේ සියලු දුක් ඔබට හිමි උනේ ඔබට උරුම උනේ මේ දුක් තමන්ගේ උනේ තණ්හාව නිසායි කිව්වා බුදුරජාණන් වහන්සේ. ඔය දුකෙන් තමන් නොමිදුනේ. ඔය දුකෙන් වෙන් නොවුනේ. ඔය දුකින් යුක්ත වෙන්න උනේ තණ්හාව නිසායි කියලා කියනවා. කොහොමද මේ දුක තණ්හාව නිසා උරුම උනේ? තණ්හාව දුකට හේතුයි කියලා කියනකොට ඒකෙන් කියන්නේ තණ්හාව නිසා දුකක් වෙනවා කියන දේ අර්ථය නෙමෙයි. ඔබ තණ්හා කලේ දුක් වූ දේට නිසා ඔබ දුකෙන් මිදෙන්නේ නැහැ. ඔබ තණ්හා කරන්නේ දුකට නිසා. පළගෙඩිය කැමති වුණොත් පිච්චෙන දෙයට පිච්චෙන දෙයින් මිදෙනවද? නෑ. කැමති දුකේන දෙයට නම් ලැබෙන්නේ දුකේන දෙය.
දුකට හේතුව තණ්හාවයි කියලා කියනකොට හිතේ තියෙන තණ්හාව කියලා වෙනම ගතියක් දකින්න එපා. ඒ තණ්හාවේ වැඩක් කරලා තියෙනවා. මොකක්ද වැඩි? ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණය ස්වභාව කොට ඇති ධර්ම ඔබට උරුම කරවන, ඔබේ කරවන, මගේ කරවන වැඩේ කරලා තියෙනවා තණ්හාවයි. ගෙදරක් ගත්තොත් මේ ගෙදර තියෙන සල්ලි කාගෙද? මගේ. මේ රත්තරන් බඩු ටික කාගෙද? මගේ. මේ බඩු මුට්ටු ටික කාගෙද? මගේ. මේ දරුවා කාගෙද? මගේ. අපි ද්‍රව්‍ය කාරණා උරුම කරගෙන තණ්හාව කියන එකෙන් වස්තු රැස් කළා පෙන්වන පුත්‍යක් කළා කියන එකට වෙනම තණ්හාව කියලා දකින්න ඕනේ. දැන් ඕගොල්ලෝගේ ගෙදර වටපිටාවේ බඩු ගොඩක් තියෙයි. බඩු ගොඩාක් ලං කරගෙන ඉන්න මේ වැඩේ කළා තියෙන්නේ කවුද? ඕගොල්ලන්ට මේ තරම් බඩු මුට්ටු ගොඩාක් ගෙනාපු කෙනා කවුද කියලා හෙව්වොත් බැලුවොත් කවුද කළා කියන්නේ? දැන් වෙනම තණ්හාවක් දකින්න ඕනද මේ බඩු මුට්ටු ටික වටේ තියෙන එකම දකින්න බැයිද තණ්හාව කියලා? ඒ වගේ ඔයගොල්ලෝ දන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ කාරණා ටික ඕගොල්ලන්ට සතු කළා ඕගොල්ලන්ගේ ජීවිතේ කළා විඳින්න හදලා උරුම කළා දුන්නු වැඩේ කලේ තණ්හාව. තණ්හාව කියලා දැන් වෙනම එකක් දකින්නවා මේ වැඩේ කලේ තණ්හාව. ඔයගොල්ලෝ දන්නවද දෙන්නතු දන්නවද ඒක උනේ කොහොමද? වෙල තියෙන්නේ කොහොමද කියන එක මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඒ ටික පැහැදිලි වුණාම නුවණක් තියෙන කෙනෙකුට සංවේගයක් ඇති වෙනවා. ඒකම ඒ තණ්හාව නැති කරන්න පුළුවන් එකක් කියන නුවණකුත් වෙනවා. මොකද්ද? ඒ දුක තණ්හාව නිසා තමන්ට උරුම වුණේ තමන්ට හම්බ වුණේ කොහොමද කියන කාරණාවයි අපි දැන් හොයන්නේ. දැන් දුක්ඛේ ඥානය තියෙනවා අපිට. දුක්ඛේ ඥානය කියලා අපි ඉපදෙනව ලෙඩ වෙනවා මරනවා කියලා මෙනෙහි කරන එකක් නෙමෙයි. අද මෙහෙම වෙන්නේ මේ මගේ ජීවිතය කියන්නේ දුක්ඛ සත්‍ය තවනමක් කියලා හම්බ වුණා. දැන් දුක්ඛේ ඥානං කියනකොට තේරුණ මොකක්ද? මාතුල ඇති මේ ගතිය මේ ගතිය දුකයි කියන නෝනාව. දුක්ඛ සමුදය ඥාන මේ දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා නෝනක් අපි තියාගන්න. මම ඔයගොල්ලන්ට ඒ ටික මතක් කරන්න කලින් උපමාවක් කියනවා. මේ උපමාව ඉතාමත් හොඳින් ග්‍රහණය කරගන්න. මේ උපමාවේ දක්ෂ වෙන්න. උපමාවේ දක්ෂ වුණාම උපමේය ජීවිතයට ආදේශ කරලා බලා ගන්න බොහෝ පහසුයි. උපමාවක් නැති වුණාම මේ වෙන්නන අර්ථය දකින්න එක දෙහිසි නෑ අපහසුයි. බාහිර දේවල් අපිට බලන්න පුළුවන්. ඒ අපේ ජීවිතයේ වෙච්ච දේවල් අපිට පේන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ කතාවකුත් තියෙනවානේ මොකක්ද? අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද තේරෙනවා තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ දෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය ඒ වගේ බාහිර දේවල් අපිට බලන්න පුළුවන්. ඒ අපේ ජීවිතයේ සතු දේවල් අපිට පේන්නේ. දැන් අපි යන්නේ මේ අපේ ජීවිතේ මේ දුක උරුම වුණේ මේ දුකේ වැටුනේ මේ දුක්ඛෙන් දුක්ඛ කෙනෙක් උනේ කොහොමද කියන අර්ථය හොයාගන්න. ඇතිවෙච්ච හැටි හොයන්න. මම මේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධි ස්වභාව කොට, මරණ ස්වභාව කොට, ශෝක පරිදේව දුක්ඛ දෝමන දුපාය ස්වභාව කොට ඇති කෙනෙක් වෙලා මේක මේ දුකක් නේද කියලා නුවණක් ආවා. තමන්ගේ ජීවිතය ගැන දැන් අපිට අවශ්‍යයි මේ දුක ඇති උනේ කොහොමද කියලා පැහැදිලි නෑ. නිරවුල් නෑ අපිට තාම.
ප්‍රශ්නයක් කොහොමද මේ දුක එනම මම උනේ කියලා. මේ ටික අපි පැහැදිලි කරගන්න තමයි මෙන්න මේ උපමාව කියන්නේ. එක්තරා පුද්ගලයෙක් කෝටු කැලි ටිකකුත් ගන්නවා, පිටුරු ටිකකුත් ගන්නවා, සරමකුත් ගන්නවා, කමිසකුත් ගන්නවා, මොට්ටියකුත් ගන්නවා. අරගෙන වෙලකට ගිහිල්ලා කෝටුව පිටෝලා පිටුරු ටික බැඳලා සරම අන්දලා කමිසය අන්දලා මොට්ටියත් මුලින් නමලා ඒකට ටිකකුත් තියලා ඔක ටික නම ගන්න. සම්බේ හැදුවා. සම්බේ හදලා එනවා. දැන් මේ පබේ කියනවා. පබය කියන්නේ සත්‍ය පුද්ගලෙක්ද? ආත්මයක්ද? ආත්මයට හිතුවු දෙයක්ද? නැහැ. අනාත්මයි. හොඳයි. ටිකක් ඈතක මිනිස්සෙක් ඉන්නවා තව වෙන කෙනෙක්. එයා ඉන්න තැනට මේ පබය වූ තැන හරියට පේන්නේ නැහැ. අරමුණ හරියට පැහැදිලි නැහැ. තමන් ඉන්න තැනට පේන දේ ගොඩාක් දුරයි. ගොඩාක් දුර නිසා අරමුණ පැහැදිලි නැතිකම නිසා පබය උතන පබය බව නොදන්නවා. පබය උතන පබය බව නොදන්නකොටම අර මනුස්සයාට පෙනෙන්නේ අදහසක් එන්නේ ඈත කෙනෙක් ඉන්නවා වගේ කියලා නේ. එහෙම වෙන්න පුළුවන්ද වෙයි? පුළුවන්. දැන් ඈත කෙනෙක් ඉන්නවා කියලා පේනකොට කෙනෙක් ඉන්නවා කියන සංකල්පයක් විතරක් තියෙනවා නෙවෙයි යාට. කෙනෙක් ඉන්නවා කියන සංකල්පෙකුත් කෙනෙකුත් ඉන්නවා. එයාගේ ලෝකෙට ඉදිරියෙන් කෙනෙකුත් පෙනෙනවා. පෙනෙන්න කෙනෙක් ඉන්නවා කියන අදහසකුත් තියෙනවා. ඇහෙන් බැලුවත් කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවත් කෙනෙක් ඉන්නවා. හැබැයි හොඳට මෙන්න මේක මගේ උපමාවේ තාක්ෂර වෙන කියලා. සම්පය බව නොදන්නාකම නිසානේ මිනිස්සයා කියන අදහස ඇති වෙන්නේ. සම්පය බව දන්නවනම් මිනිස්සයා කියන අදහසක් ඇති වෙනවද? ඇති වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් සම්පය බව නොදන්නා කමින් මිනිස්සයා කියන අදහසක් ඇති වෙනකොට මිනිස්සයා කියන අදහස ඇති සංස්කාරය තුල සම්බ කතාව අයිති දෙයට සම්පය කියන හැඟීමක් එයා තේජක්ව දන්නවද? සම්පය කියන එක එයාගේ ජීවිතේට එයාගේ ලෝකෙට අයිතිම නැහැ. හොඳට මතක තියාගන්න. එයාට දැන් ඇහෙන් බැලුවොත් තේන්න කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවත් කෙනෙක් ඉන්නවා. සත්‍ය පුද්ගලෙක් එක්කම යා වාසය කරනවා මිසක හිතේ තියෙන සංකල්පකින් නෙමෙයි. තේනාරමුණම කෙනෙක්. කෙනෙක්වමයි පෙනෙන්නේ, කෙනෙක්වමයි දැනගන්නේ. දැනගත්ත කෙනාවයි සිහි කරගත්ත කෙනාවමයි බලන්න පුළුවන්. කියන තැනකයි ඉන්නේ. මෙහෙම කෙනෙක් පුද්ගලෙක් කියලා ඉන්නකොට හුලඟක් හැමෝම හුලඟක් හමාගෙන ගියොත් මොකක් වෙයිද? අර පඹය වැටේ. පඹය වැටෙනකොට අර ඈත ඉන්න කෙනාට මොකක් වෙයිද? අනේ අර මිනිස්සයා වැටුණා කියන අදහසක් එනවා මිසක පඹය වැටුණා කියලා කෙනෙක් නෑ නේ. දැන් මේ පුද්ගලයාගේ පැත්තෙන් ගත්තාම මෙයාට තියෙන්නේ මට පේන්නේ සත්‍යයේ ඉන්නේ සත්‍යයේ. පේන දේ තියෙන දේ දෙකම එකයි. තියෙන දේ පෙනෙන්නේ සත්‍යයක් වගේ ඉතින් දැනගන්නේ සත්‍යය. හිතෙන් සිහි කරන්නේ සත්‍යයක්, පෙනෙන්නේ සත්‍යය. සත්‍ය අනේ අර වැටුණු මනුස්සයා මොන විදිහට දුක් විඳිනවද? එයාට බෙහෙත් කරන්න කෙනෙක් ඉදුවද? එයාගේ නෑදෑයෝ කවුරුවත් නැද්ද කියලා මෙයා සිතුවිලි පහල කරගෙන දුක් විඳිනවා නම් එයාට දැන් දෙන්නේ ඔය දුක් විඳින කෙනා දිහා පඹය හදපු කෙනා හදිසියව පඹය හදපු කෙනා මේ දිහා බැලුවොත් එයාට ධර්මතා දෙකක් වෙනවා.
පවතින්නේ ඉන්නේ පඹේ. පඹය ඌතන පඹය බව නොදන්නාකම නිසා මනුෂ්‍ය කියන අදහසක් ඇති කරගෙන කෙලෙස්යකින් මෙතන දුක් විඳින බවක් පෙනේ. පවතින ආරම්භන සත්පුද්ගලන අනාත්ම ධර්මතාවයේ කියලා තේරෙනවා. ඇත්තකින් කෙනාටයි හැබැයි මේක පෙනෙන්නේ. පඹය හදපු හින්දා පඹය හිටපු තැන ඉඳලා ආපු හින්දා එයාට අරමුණේ සැබෑ ස්වභාවයක් තේරෙනවා. පඹේ පුද්ගලයාගේ පැත්තක් තේරෙනවා. පඹය උතන පඹය නොදන්නා කම නිසා පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නේද කියලා දැකලා මේ පුද්ගල භාවයෙන් දුක් විඳින මිනිස්යා කෙරෙහි කරුණාවෙන් ගෙහෙලා කියනවා ඔබේ සත්‍යයක් ඉන්නවා කියලා කිව්වට උතන තියෙන්නේ සත්‍ය පුද්ගල නොවන පඹේ රූපය. ඒක හැදිලා තියෙන කෝටු ටිකකින් දිදුරු ටිකකින් කමිටකින් තරමකින් මුට්ටියකින් ඔය වගේ හැදුණු අරමුණ අපතන තියෙන්නේ. ඒක අනාත්මයි කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ඔබ යම් වෙලාවක මෙන්න මේ පාරේ ගිහිල්ලා ආන්නේ පඹය බව සහවුරු කරගන්න. එදාට ඔය පුද්ගලික සත්‍ය කියලා ඉන්න දුකේ නැහැ කියලා කිව්වම ඔය අතර සමහර කෙනෙක් මොන බොරු කතාවක්ද මේ යථාභේද අපිට පුද්ගලික පෙනෙන්නේ සත්‍යයක් තේන්නේ කියලා මේ වචනේ ප්‍රතික්ෂේප කරලා ගහලා දාලා පුද්ගල භාවයෙන්ම ඉන්න කොටසකුත් ඉන්නවා. ඔය අතර කෙනෙක් ඇත්තද බොරුද කිව්වේ කියලා බලන්න ඕනේ තමයි කියලා ටිකක් දුරට ගිහිල්ලා අනේ බෑ මට වෙහෙපයි ඕක බැලුවත් නැහැ කියලා ආපහු හැරියන කොටසකුත් ඉන්නවා. තව කෙනෙක් මේ කියපු පුද්ගලයා කෙරෙහි සද්ධා මාත්‍රයක් කියන මාත්‍රයක් උදව් කරගෙන හිමින් ටිකෙන් ටික හරි පෙනෙන දේ පැත්තට ලං වෙනවා. ලං වුණ ගමන්ම මේ මිනිස්සු මොන තරම් ඇත්තද කිව්වේ කියලා පේනවා. සම්බේක්නේ සමය කියලා දකින්නකොට මිනිස්සු කියන අදහස ගෙවෙනවා. ගෙවුණු ගමන්ම මිනිස්සුන්ට ආපු සියලු දුකෙන් නිදහස් වෙනවා. උපමාව දිගයි ධර්ම දේශනාව කරන්නේ. නමුත් මෙන්න මේ කාරණාව ඔයගොල්ලන්ට කිසිම ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට දිග වුණාට එක මිටකට ඔබ ගත්ත හැකි කෙටි. පඹය උදැන නොදන්නකොට මෙහෙම පේනවා. පඹය බව දැක්කොත් මේ පෙනෙන මට්ටම නැති වෙනවා කියලා ගත්ත හැකියි. ඒ වගේ දැන් මේ යන්නේ මොකටද? උපමාවල් කියලා මේ ලැස්ති වෙන්නේ දුක්ඛ සමුදය ඥානය හොයාගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබ ජරා මරණ දුක් විඳින අද ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින මේ රූපේ තියෙන සැබෑම ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කොහොමද? මේ රූපය පවතින සැබෑම ස්වභාවයෙන් ඉමමේව කායං යත්තහා තිතං යත්තහා පනේහිතං මේ කය යම්සේ පවතින යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටි දරුවෝ මේක පෙන්නවා අස්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ කයේ තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා හතර මහා ධාතු. හොඳයි අපි එක පොඩ්ඩක් මෙහෙ කරලා බලමු. කුඹහක තියෙන මැටි ටිකක් පොළොවේ තියෙන පස් ටිකක් ගත්තොත් සත්‍ය පුද්ගල කියලා හිතෙනවා. කළු ගල් කෑල්ලක් ගත්තොත් කළු ගලක් ගත්තොත් පුද්ගල කියලා හිතෙනවා. පුද්ගලයේ ඒක තියෙන්නේ සද ස්වභාවයේ පටවි ස්වභාවය. ඒ වගේ මේ සවිඥානික කායක තියෙන කේස් ලොම් නියත සම්මස්නහර කියන මේ සද ස්වභාවයේ සද කොටස් ටිකක්
අර නැටි ටික සමානමයි. ගතියන සමානයි, ලක්ෂණයන සමානයි, කිසිම වෙනසක් නැහැ. ඒ ටික පඨවි ධාතු වගේම කෙසු නියද සම්මස් කියන ටික පඨවි ධාතුමයි. ලින්දක වැවක පොකුණක තියෙන වතුර ටිකක් ගත්ත වතුර ටික ජලය ආපෝ ස්වභාවය සත්‍ය පුද්ගලෙ කියලා හිතෙනවා. සත්‍ය පුද්ගලෙ නෑ. ඒ ලින්දක වැවක පොකුණක තියෙන ජල දෝෂ යම්සේද ගත්ත ජල දෝෂ යම්සේද පිට සෙම කරවලේ ගහගිය කියන මේ ආපෝ ස්වභාවය සමානමයි. කිසිම වෙනසක් නැහැ. බාහිර ගිනි ගොඩක හෝ දර ගොඩක හෝ තියෙන තේජෝ ස්වභාවයක්, දැවෙන ස්වභාවයක්, දැවෙන ස්වභාවයක් තියෙනවා නම් මේ සවිඥානික කයේ පැවැත්මට උපකාර වෙන, ඉන්ද්‍රිය මේරීමට උපකාර වෙන, ආහාර පාන දිරීමට උපකාර වන යම් තේජෝ ගතියක්, තේජෝ ස්වභාවයක්, දවන තවන දිරවන ස්වභාවයක් තියෙන සමානමයි. බාහිර ගස්වල දේවල් දරවල් කුඩු කරන දෙවනින් හමන හුලක් තියෙන මේ ශරීරයේ පැවැත්මට උපකාර වෙන වායු කොටස් හයක් තියෙන වායු ස්වභාවයක් තියෙන සමානමයි. මේ සවිඥානික කායික පවතින සැබෑම ස්වභාවය දෙකීමකට ලක් කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතු හතරක් හම්බ වේ. ඒ සතර මහා ධාතුව රාශි වෙලා තියෙන, එකතු වෙලා තියෙන, ගුලි වෙලා තියෙන අවකාශ ධාතුයි. එහින්දා මේ රූපമിതിයත් රූපമിതിය පවතින තැනට කියන පංච මහ භූත කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. මෙන්න මේ පංච මහ භූත අවකාශ ධාතුව තුල රාශි වෙලා එකතු වෙලා තියෙනවා. අචේතනික වස්තු වලට වඩා සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල මේ හැදේට රාශි වෙන්න හේතුව පොඩ්ඩක් වෙනස්ලා තියෙනවා. මොකද්ද? කර්ම ප්‍රත්‍ය සහ ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙකම උදව් වෙච්ච හිඳයි සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙලා තියෙනවා. අචේතනික වස්තුවක් ගත්තොත් ඒතු ප්‍රත්‍යයෙන් තමයි රාශි වෙලා තියෙන්නේ අවකාශ ධාතුවේ මේ විදිහට. නමුත් සවිඥානික රූපයක් ගත්තොත් මේ විදිහට මේ රූපമിതിය හැදෙන්න කර්මය සහ ආහාරය කියන හේතු දෙක හේතු වෙලා කෙනෙක්ව හැදිලා නැහැ, උද්දලෙක්ව හැදිලා නැහැ, සත්‍යයක් හැදිලා නැහැ. අවකාශ ධාතුව තුල සතර මහා ධාතු වෙන ආකාරයට රාශි වෙලා තියෙනවා. දැන් මේ සතර මහා ධාතු රූපය නැත්තම් මේ පංච මහා භූත රූපය තවපැත්තකින් ගත්ත පුරුෂය පුද්ගලයා කියනකොට සය ධාතුවක්. මොකක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු. ඔය සතර මහා ධාතු ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානයක් තියෙනවා. විඥාන ධාතු කියලා සය ධාතුවක් තියෙනවා. මෙන්න මේ සය ධාතුව තියෙන තැන, සතර මහා භූත තියෙන තැන, අපි ඉන්න තැනට ගොඩාක් දුරයි. ආරමුණ අපිට පැහැදිලි නැහැ. යථාර්ථයේ අපේ ජීවිතේ ගොඩාක් ඈතයි. සත්‍ය සැබෑ නැත්ත අපේ ජීවිතයෙන් ගොඩාක් ඈත නිසා ඌ විදිහට අපිට පේන්නේ නැහැ. සතර මහා ධාතු හැටියට පේන්නේ නැහැ. නොපෙනෙනකොටම මේ සතර මහා ධාතු රූපය ඔයගොල්ලන්ට පේන්නේ මම වගේ. පඹය වූතන පඹය බව නොපෙනෙනකොටම පෙවුනේ කොහොමද? මිනිස්සෙක් කියලා පෙවුනා වගේ. ඇස් ඉදිරි පිටට එන රූපේ සතර මහා ධාතු ස්වභාවය
සතර මහා ධාතු බව නොදන්නකොට නොදකින්නකොටම අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඇත්ත ඇති හැටි නොදන්නකොටම ඔයගලන්ට පේන්නේ රූපේ මිනිස්සෙක් කියලා. දැන් හිතට තෙන්නේ මිනිස්සෙක් ඉන්නේ මිනිස්සෙක්. ඔයගලන්ට සංකල්පයක් විතරක් නෙමෙයි. හිතෙන්නේ මිනිස්සෙක්. දැන් පේන වස්තුව මොකද්ද? මිනිස්සෙක්. ඔයගොල්ලෝ කවදාවත් දන්නේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා මිනිස්සයා කියන පෙනීම ලැබුණා නේද කියලා දන්නේ. ඕගොල්ලන්ගේ අරයාගේ ලෝකෙට පව කතාවක් අයිති නෑ වගේ. ඕගොල්ලන්ගේ ලෝකෙට දැන් සතර මහා ධාතු කතාවක් අයිති නෑ. අනාත්මයක් අයිති නෑ. පංච මහ භූත කතාවක් අයිති නෑ. ඒ ටික දන්නවා නම් රූපේ සතර මහා ධාතු කියලා දකින්නවා නම් මේ රූපේ මිනිස්සයා කියලා කියන දැක්මක් වෙන්නේ නෑ. රූපේ ඇත්ත ඇති නොදන්නකොට නොදකිනකොට ඒ නොදන්නාකම නොදකින්නකම තුලිනුයි අද ඔබ මෙහිම දන්නාකම දක්නාකම ඉපදිලා තියෙන්නේ. මේ මිනිස්සය කියලා ඔබට පෙනෙන කම අද ඔබට ඉපදිලා තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. මෙතන පවතින සැබෑම ස්වභාවය නොදන්නාකමටයි අර උපමාව සිහි කරගන්නේ. පඹය බව නොදන්නොත් නොදැක්කොත් නොදන්නාකම නිසාම උපදින මිනිසයා කියලා. එයා දන්නේ මේ නොදන්නාකම නැවති ප්‍රත්‍යයෙන් හටගත්ත පැවැත්මක් මෙහෙම පෙනෙන කම කියලා. ඒ වගේ සය ධාතුව නැත්නම් සතර මහා ධාතුව රූපය සතර මහා ධාතු බව නොදන්නාකම නිසාම ඕගලන්ට පෙනෙන්නේ මිනිස්සෙක් සත්‍යයක් වගේ. දැන් ඕගලන්ට හිතෙන්නේ මිනිස්සෙක්, හිතෙන්නේ සත්‍යයක්, ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ පෙනෙන්නේ සත්‍යයක් කියලා. ඕගලන්ගේ ඒකට කියනවා ලෝකේ කියලා. ওই ලෝකෙට අයිති නෑ අනාත්මය. ওই ලෝකෙට අයිති නෑ සතර මහා ධාතුව. ওই ලෝකෙට අයිති නෑ පංච මහා භූතය. දැන් ඉතින් ඕගොල්ලෝ පෙනෙන්නේ සත්‍යයක් ඉන්නේ සත්‍යයක් නිසා. අනේ සත්‍ය වේද වුණා, මරුණා, මෙහෙම වුණා කිය අඬා සත්පුද්ගල භාවයේ අර පුද්ගලයාට මම හරි ආදරෙයි, අර කෙනාට මම හරි කැමතියි, අනේ යා මට ලැබුණේ නෑනේ, අනේ අර පුද්ගලයා මට පෙන්වන්න බෑ කැමති නෑ, නමුත් ඒක හැම වෙලාවෙම වෙනවා කියලා සත්පුද්ගල භාවයෙන් තොර තුචියක් නතු දුක් විඳිනවා. ඊට පස්සේ මේ ආධ්‍යාත්මික කය සතර මහා ධාතු නොදන්නාකම නිසා නොදකින්නකම නිසා මේ කය පෙනෙන්නේ දැන් මම වගේ. හිතට මම කියන අදහසක් නෙමෙයි, කයම මම වගේ. හිතට හිතෙන්නේ මම කියලා, කයට ඇහැට පෙනෙන්නේ කය මම කියලා. හිතෙනුයි කයනේ දෙකම දැන් මම වෙලා. ඔගොල්ලෝ දන්නේ අපි දන්නේ සතර මහා ධාතු පිළිසිඳ නොදන්නකොට නොදකින්නකොට අවිද්‍යාව වැඩ කරලා අපි ගාව. අවිද්‍යාව පත්‍ය සංකාර මේ කය මම කියලා පෙන්නලා, මගේ කියලා පෙන්නලා, මගේ ආත්මය කියලා පෙන්නලා මේ කය මම කියලා උරුම කරවලා තණ්හාවගේ ඒක මම කිව්වේ තණ්හාව වැඩ කරනවානේ. මොකද්ද? එක කොටස් එකතු කරලා දෙනවා. මේ ගේ කාගේද මගේ, මේ දරුවා කාගේද මගේ, මේ කල්ලි කාගේද මගේ, මේ කන කාගේද මගේ කියලා අන්තිමට බඩු මුට්ටු ටිකක් නම් වටපිටාවේ පෙනේ තණ්හාව පෙනේ. නිතර කුස්සියේ උයනවා, ගේ අතු ගාන තණ්හාව තියෙනවා නෑ. නමුත් බඩු මුට්ටු ටිකේ නියෝජනය වෙනවා තණ්හාව. ඒ වගේ දැන් ඇහැ මගේ, ඔබට දැන් ඇහැ තියේ, කන තියේ, නාසය තියේ, දිව තියේ, ශරීරය තියේ, කකුල් තියේ, අස්ති ඔබ දන්නවද කැඩෙන්න දිනෙන්න පුළුවන් මේ කැලිය ඔබට උත්පත්ති කළේ තණ්හාව කියලා? දන්නේ දැන් මේ කියන ටික ගැඹුරුයි. දැන් මෙහෙම බලනකොට ඔබට පෙනෙන්නේම මේ කය මම වගේ. කය දකිනකොට මම කියලා හිතනවා. අපි කියමු ඔබේ රූපය කැඩපතේ දැක්කොත්
මම කියලා හිතේ. ඔය රූපේ පතර කඩවත එක දැක්කොත් මම කියලා හිතේ. ඔය රූපේ වීඩියෝ කටයක දැක්කොත් මම කියලා හිතේ. ඔය රූපේ ෆොටෝ එකක තිබුණොත් මම කියලා හිතේ. දැන් කය දැක්කපු ගමන්ම හිත මම කියලා යෙදේ. හිතින් බැරෙලා මම කියලා සිහිකළොත් හිතෙන් සිහිකළොත් රූපේ පෙනේ. කය දකිනකොට හිත උපදිනවා මම කියලා, හිත සිහි කරනවා මම කියලා, රූපේ පෙනෙනවා මම කියලා. ඔබගේ කයේ ගති යම්සේද දැන් හිතේ ගතිය එසේ, හිතේ ගති යම්සේද කයේ ගතිය එසේ. ඔබට දැන් තියෙන්නේ කය අනුව පෙරදෙන සිතක්, කය අනුව පෙරදෙන විඥානය. කය යම්සේද හිත එසේ නිසා කයත් මම වෙලා හිතත් මම වෙලා. ඒකයි මම කිව්වේ හිතින් මම කියලා සිහි කරනකොට ඔය රූපේ පේන්නේ නැද්ද කියලා බලන්න. අපි කිව්වොත් ඔබ අඳින්න කියලා, ඔබ අඳින්නේ තමන්ගේ හිතේ තියෙන ඔය හැඩේ නෙමෙයිද? හිතේ තියෙන මේ තමයි මම කියන අදහස තමයි හිතේ තියෙන්නේ. කය දැක්කොත් මම කියන අදහස දී වෙනවා නම් හිත සමානයි කයට, කය සමානයි නම් හිතට. කය ලෙඩ වෙනකොට හිතට දැනෙන්නේ අනේ මම ලෙඩ වෙලා. කය දිරනකොට අනේ දැන් මම මහලු වෙලා. කය දිදෙනකොට අනේ දැන් මම මරණයටපත් වෙලා කියලා. ඔබ ලෙඩ වෙන රූපය, දිරන රූපය, මරණ රූපය ඔබේ උනාද? ඒ ලෙඩ වීම ඔබේ, ඒ මහලු බව ඔබේ, ඒ මරණය ඔබේ. ඔබ ජරා මරණ දුක්ඛ විඳිනවා. මේ කය මම මගේ කියලා ගත්ත කමයි තණ්හාව, දුකට හේතුව තණ්හාව කියලා කිව්වේ. ඒක උනේ කොහොමද? තණ්හාව රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකොට, රූපේ ඇත්ත ඇති හැටි නොදකිනකොට ඉදීමයි මම කියලා මගේ කියලා වෙනින කම ඉපදලා තියෙනවා. අපේ ලෝකෙට යථාර්ථය කියලා දෙයක් ගන්න. මේ කය මම කියන තැනකින්මයි ඉපදුනේ, මම කියන මට්ටම තමයි හැදෙන්නේ වෙන්නේ, මම කියන මට්ටම තුම මැරිලා යන්නේ. මේ කය මම කියන ගතිය උපන්නේ කයේ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවයකින් නේද කියලා දන්නේ නැති අපේ ජීවිතය හැමදාම තියෙන අඳුරක් ඇතුලේ, අවිද්‍යාව ඇතුලේ කෝෂයක් ඇතුලේ. මම කියන දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න බලන්න. මට තේරෙනවා මේ කාරණාව දුර්වලයි. මම මේක උඩ සරල කරන්න තාක්ෂණයි. නමුත් බුදුදහම ස්වභාවයෙන්ම ගැඹුරුයි. අපි හැම කෙනෙක්ම කියන්න බැරි තරම් අසුරුන ස්වභාවයක ඉඳලා ඉන්න අය මේ සත්‍ය කරනා තමයි. එනිසා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියන තැනකින් ඉපදිලා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් ජීවත් වෙලා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් මැරෙන අපි, ඒ අපේ ජගත්ම නිර්මාණය කරලා කියන්නේ මේ ඇත්ත නොදන්නා කම කියන වැස්ම තුලින් නේද කියලා ගන්න. ඔකට කියනවා මේ මම ඉන්නවා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ටිකට කියනවා ලෝක කියලා. ලෝක කියන්නේ දුක කියන එක. ඔය ලෝකය පවතින්නේ, ඔය ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්ත තියෙන්නේ නොදන්නාකම නිසා. දැන් මේ කය මම කියලා, මගේ කියලා, මම ලෙඩ වෙලා අනේ මට පිළිකාවක් හැදිලා, නැත්නම් මාගේ ඇඟේ පොඩි කුෂ්ඨයක් හැදිලා, මගේ කකුල නැහැ, මගේ අත නැහැ, මම දැන් අංශභාගයේ රෝගියෙක් කියලා කයano පෙරෙන හිතකින් දුක් විඳ හිතියොත් අපි දුක් විඳින අපි දිහා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ නම පැත්තක හිටියොත් අර පඹේ උතන මිනිස්සයා කියලා දුක් විඳිනකොට මිනිස්සයා හදු බුද්ධල පැත්තක හිටියොත් එයාට දෙපැත්තක වෙනවනේ. ඒ වගේ මේ කය දිහා බලාගෙන අනේ මගේ හොරි කුෂ්ඨයක් හැදිලා, අනේ මගේ මූණ විරූප වෙලා මාව පිච්චිලා කියලා දුක් විඳිනකොට කය මම කරන දුක් විඳින්න ඉන්නකොට ඉන්න අපි දැන අපි දිහා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ නම දැක්කොත් එන්නේ අනේ
තමන්ගේ නොවන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු කියන පංච මහා ධාතුවක් තියෙන තැන නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතුවක් තියෙන තැන සතර මහා ධාතුව පිළිසිඳ නොදන්නා කම නිසා මම මගේ ආත්මයයි කියන අදහසකින් සතර මහා ධාතුව බදාගෙන කෙලෙස් වශයෙන් දුක් විඳිනව නේද කියලා සත්පුද්ගල භාවයෙන් මමත්වයෙන් දුක් විඳින අපේ මනස තෙලෙයි සත්පුද්ගල භාවයට අහු නොවිච්ච මම කියන සංඥාවට අහු නොවිච්ච යථාර්ථයේ පවතින ඇත්තක් වෙනවා. භාගතුන් වහන්සේට පෙනේ මෙහෙම සතර මහා ධාතු රූපයක් තියෙන තැනක ඒ ටික නොදන්නා කම නිසා පුද්ගල භාවයෙන් ජනරමන දුක් විඳින කෙනෙක් වෙනවා. දැක්කොත් උන්වහන්සේ දැක්කලා සංවේගයෙන් අපි ගාවට ඇවිල්ලා එන්නවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය ස්වභාව කොට ඇති මේ පැවැත්ම දුක. ඒබඳු ස්වභාවයෙන් යුක්ත රූපේ මගේ ආත්මයයි කියලා දකින්න තමයි ඔබට මේ දුක උරුම කරලා තියෙන්නේ. ওই දුකට හේතුව තණ්හාව. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා දකින්න කොම කියලා පෙන්වනවා. ඔබ ওই ජාති ජරා මරණ දුකෙන් මිදෙනවා කොහොමද? මේ කය දකින්ද නේතං මම නේසු හමස්මින් නේසු අත්තාති. මේ කය මම නෙමෙයි, මේ කය මගේ නෙමෙයි, මේ කය මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. මේ කය සතර මහා ධාතුයි ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා දකින්න. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන දැක්මක් හදාගත්තොත් ජරා මරණ ඔබේ කනේ, ඔබ ජරා මරණ කනේ. රූපේ දිරුවට රූපේ ඔබේ නෙමෙයි නම් දිරනම ඔබේ වෙන්නේ. රූපේ දිරනවා, මහලු වෙනවා. මහලු වෙන රූපේ ඔබේ නම් ඔබ මහලු වෙන්නේ කියලා. රූපේ ලෙඩ වෙනවා. ලෙඩ වෙන රූපේ ඔබේ නම් ඔබ ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන කය ඇතුළු ලෙඩ හිත ලෙඩ කරගන්න එපා. ලෙඩ නොවන හිතක් හදාගන්න. දිරන කය ඇතුළු නොදිරන කෙනෙක් අජර කෙනෙක් වෙන්න. මැරෙන කය වෙනකොට අමර කෙනෙක් වෙන්න. ඔබ මේ කය ඇතුළු කරගෙන ඉන්න තාක් ජරා මරණය යුක්තයි. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා යම් වෙලාවකද නොදකින්නේ. එදාට ඔබ ජරා මරණයකින් ඔබ මනවන්න බෑ. මම ලෙඩ වෙලා, මහලු වෙලා, මරණයට පත් වෙලා කියලා ඔබට ඔබව මනවන්න දෙයක් නැති වෙනවා. කියන මගේ ආත්මයයි කියලා නොගන්නේ නම් තණ්හාව නැහැ. මගේ නෙමෙයි. මමත් නෙමෙයි. මගේ ආත්මෙත් නෙමෙයි. එයාට දුක් දුන්නත් එන්නේ. කිමුතුනි මේ වටාපත පැත්තකට දාලා තිබුණොත් මේ වල ටික දිරනකොට උඹලන්ට හිතනවද අනේ මම වයසට යනවා කියලා හිතෙනවද? මේ ආරමුණ මේ වටාපත දිරනකොට ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙනකොට අනේ මම වයසට යනවා නේද කියලා දුක් දුන්නත් එනවද? නෑ. ඇයි? ඒක තමන්ගේ නෙමෙයි නිසා. තමන්ගේ ආත්මෙ නෙමෙයි නිසා. තමන්ගේ ජීවිතේ නෙමෙයි නිසා. ඒක බහැර ආරමුණක් නිසා. ඉතින් දරුවෝ ඒ වස්තුව තමන් උනා නම්, තමන්ගේ ජීවිතේ උනා නම් අනේ මම දැන් දිරන්නේ වෙයි. ඒ වගේ හොඳට දකින්න මේ සතර මහා ධාතු කය සතර මහා ධාතු නම් ඒක මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, මගේ ආත්මය නෙමෙයි නම් ඒක දිරුවට තමයි දුක් දුන්න දෙන්නේ කොහොමද? ඒක තමයි නෙමෙයි නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක්ඛ නිරෝධය කියලා. මොකක්ද මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නේ නැත්නම්
ඒ හින්දා සම්මාදිට්ඨිය දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා දුක් නැති කරන ප්‍රතිපදාවෙන් ඇත්ත ඇති හැටි දකින්න. ඒ නිසා ඇත්ත ඇති හැටි දකින්න මේ කයේ ඇත්තම ස්වභාවය ඔබ පෙන්වන්නේ. ඔබට ඒ ඇත්ත ඇති හැටි දකින්න බුදුරජාණන් වහන්සේ උපකාරකුත් කළා. සතිපට්ඨාන වඩන්න කායගත සතිය දෙන්නා. ඔබ කායගත සතිය වඩනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කුමක් නිසාද? කායගත සතියෙන් කරන්නේ කයේ සැබෑම ස්වභාවය ටික ටික පෙන්වනවා. සැබෑම ස්වභාවය පෙන්වනකොට මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්න ගතිය ටික ටික ගෙවෙනවා. කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගත්ත ගතියෙන් මිදෙනවා හිත. කය මම මගේ ආත්මය කියලා දකින්න කමින් හිත මිදෙනවා. ඔබට ලාභ වෙනවා ටික ටික අජරාමර බව. ඔබ ජරාව ධර්මයෙන් මිදෙනවා ටික ටික. මරණ ධර්මයෙන් මිදෙනවා ටික ටික. ලෙඩ වෙන ධර්මයෙන් ඔබ මිදෙනවා ටික ටික. ඔබ මිදෙන්නේ මේ කයෙන් නෙමෙයි. ඔබ මිදෙන්නේ ජරා මරණයෙන්. ඔබ උරුමුනේ මේ කය නෙමෙයි. උරුමුනේ ජරා මරණ. හොඳට දකින්න. ඒ හින්දා සතිපට්ඨාන වඩන්නේ කියලා චතුරාර්ය සත්‍ය ගැන නුවණ තියෙනවා. චතුරාර්ය සත්‍ය අපි කෙටියෙන් ආවර්ජන කරලා බලුවොත් මොකක්ද? ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, මහලු බව ස්වභාව කොට, මරණය ස්වභාව කොට, අප්‍රිය පුද්ගලයෝ ලැබීම, ප්‍රිය වස්තු ප්‍රියදී නැතිවීම නිසා දුක එන්න පුළුවන්. මේ ජීවිත වටපිටාවම දුකයි කියලා තමන්ගේ ජීවිතේම පෙවුනා නම්, තමන්ව පෙවුනා නම් දුක්ඛේ ඥානං කියනකොට තව වෙන මානසිකාරයක් දකින්න එපා. මේ සැබෑ සත්‍යය අපි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නේද? ඒ ඇත්ත තමන්ගේ ජීවිතයේ පරිබාහිර එකක් වෙන්න බෑ. අපේ ජීවිතයයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. මේ ජීවිතය දැක්කා එයා දුක්ඛ සත්‍ය හැටියට. දුකට හේතුව දැක්ක මොකද්ද? මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත කමට නේද? ඒ කමේ ප්‍රතිඵලය තමයි මට මෙහෙම දුකක් හම්බ වෙච්ච බව. දුක්ඛ නිරෝධය තැනෙවුවා. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා නොදන්නවා නම්, නොදකිනවා නම් මුක්තිය වලින් ගහතු දුකේක මන්නේ මම එක්ක දුක නැහැ. ජරා මරණ මම එක්ක තියෙනව නෙමෙයි, ජරා මරණ මම එක්ක නැහැ. ඔබ අයින් කලේ රූපය විතරයි. ඔබ අයින් කළා ඉතින් ජාති ජරා මරණ ධර්මයන්ගේ. අද ඔබ ගත්තේ රූපේ විතරයි. අයිති වෙලා ඔබට ජාති ජරා මරණ. එයා ජාති ජරා මරණ කියන්නේ මේ ටික තමයි ජීවිතය කියලා දන්නවා. ඒකෝද ජීවිතයක් ලැබුණේ මේ කය මම මගේ ආත්මයයි කියලා ගත්ත හින්දායි කියලා දන්නවා. මේ කය මගේ ආත්මයයි කියලා පෙනෙන, දැනෙන, හැඟෙන මේ මානසික මට්ටමේ මිදුණු ජරා මරණයෙන් තමන්ව කරවන්න බැ. ඒ ක්ෂණයේ ඒ මොහොතේ මේ ජීවිතේම අජරාමර වෙනවා කියලා දන්නවා. දන්න හින්දා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකද දුක් නැති කෙරේ මුක්ත සම්මාදිටි ඇත්ත පෙන්වනවා කයේ මම කියන හැඟීමෙන් හිත මිදෙනවා. සතිපට්ඨාන කායගත සතිය පෙන්වනවා යා මෙහෙම මම කියලා හිතුණට, මම කියලා තේුණාට මෙතන තියෙන සතර මහා ධාතුවක් නේද කියලා පෙන්වනවා. මේ විදර්ශනා කරන හැටි විදර්ශනා කරනවා. ලෝකයා පෙනෙන්නේ තියෙන දෙයමයි පෙනෙන්නේ කියන්නේ කියලා හිතේ. මිනිස්සේ මම කියලා පෙනෙන්නේ ඉන්නේ මමමයි කියලා ලෝකයා හිතන්නේ. කයත් මම ඉන්න හින්දම මම කියන දැනුමත් මට තියෙයි. හිතේ කයනේ දෙකෙන්ම ලෝකයට මම වෙද්දී පින්වතුනි සුතවත්
ආර්ය ශ්‍රාවකයා සහ අසුතවත් පුතඥයා කියන බෙදීම ඇති වෙන කොහොමද කියලා දන්නවද? අසුතවත් කියන්නේ අහලා නැහැ. සත්‍ය අහලා නැහැ. සත්‍ය දන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන නැහැ. මොකද්ද? එයා දන්නේ සත්‍යකුයි ඉන්නේ සත්‍යකුයි පෙනෙන්නේ. මට පේන්නේ සත්‍ය ඉන්නේ සත්‍යමයි කියලා පෙනෙන්නේ. පෙනෙනදී පවතින ස්වභාවය දෙකම එකයි කියලා එයා හිතන්නේ. ඒකේ හැම කවදාවත් අහලා නැහැ. අවිද්‍යාව කියන එක කියා දන්නේ නැහැ. හම්බෙලා නැහැ. ඕකට කියනවා වෙන ඒක මේ හම්බ වෙන මානසික මට්ටමට වඩා විශේෂ දෙයක් තමන්ට අයිති නොවුණු තමන්ගේ ජීවිතේ සතු නොවුණු මේ ලෝකෙට අයිති නොවුණු දෙයක් අහලා නැහැ කවදාවත්. ඒ හින්දා යට කිව්ව මොකද්ද? ආශ්‍රිතවත් කියලා. ශ්‍රුතවත් කියන්නේ මොකද්ද? අහලා තියෙනවා. මොකද්ද යථාර්ථය සත්‍ය මොකද්ද? මට සත්‍ය කියලා කියුණාට මම සත්‍ය කියලා බැලුවට තියෙන්නේ මේ රූපේ සතර මහා ධාතු නේ. රූපේ ඇත්ත. තියෙන්නේ සතර මහා ධාතුයි තියෙන්නේ සත්‍ය කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා සුතෝතාරිකව අහලා තියෙනවා ධර්ම. එයාට සත්‍යයට අනුලෝම නුවණක් තියෙනවා සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. අභාගයෙන් තැනක් තියෙනවා එයාට. මම කියලා හිතුණට මම කියලා තේරුණාට මේ කයි සැබෑ ස්වභාවය සතර මහා ධාතුයි නේද කියලා දන්නවා. මම කියලා තේරුණාට මම කියලා හිතුණාට තමන්ට එහෙම හිතෙනවා තමයි. තමන්ට එහෙම පෙනෙනවා තමයි. මට එහෙම පෙවුනට මට එහෙම දැනුණාට තියෙන දෙයක් එහෙම වේතුයි කියලා ධර්මයක් නැහැ. තියෙන්නේ සතර මහා ධාතු අනාත්ම ස්වභාවය. කෙනාගේ පැත්තෙන් ගලුවොත් ආත්මවයි පෙනෙන්නේ. නමුත් යථාර්ථය අනාත්මයි. සත්‍යපටිය ජීවය කියන්නේ අනාත්මයි. අනාත්මය නොදන්නකොට ආත්ම සංඥාව පිළිදලා මේ තියෙන්නේ. ඔය ටික අහලා තියෙනවා ඒ හින්දා යට කියන සුතවත් කියලා. සුතවත් කියනකම නිසා සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මෙන් දෙයට පුළුවන්කම දැන් තියෙනවා. සත්‍යයෙන් අහලා තියෙන හින්දා. එයා නිතරම හිතනවා. මම කියලා හිතුණත් මම කියලා පෙවුනත් මෙතන තියෙන්නේ සතර මහා ධාතුයි කියලා පෙවුනා. ඒ හිත පිළිගන්නේ නැහැ. එන්නෙම මම වගේ. මොකද බොහෝ කාලයක් අල්පතනම් මේ කෙලෙසිය ඇතුළු කළා. සත්‍යයක් කියලා හිතුණත් සත්‍යයක් කියලා පෙවුනත් මේ රූපේ තියෙන සතර මහා ධාතුයි නේද කියලා පෙන්නනවා. ඒ හිත පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන් එක්කම තර්කකට යුතුයි විතර්කකට යුතුයි. ඉතින් මම නම් මේ කය මගේ නම් කන්ද බොඳ නොදි තියෙන්න ඕනේ. බත්පාන් කවුරු මොහොතේ හින්දාම කය හැදෙනවා නම් බත්පාන් කවුරු මොහොතේ කියන සත්‍ය සුද්ධල නොවන කොට ආහාරය. අනාත්ම ආහාරයක් නිසා ආත්ම ඵලයක් හැදෙන්නේ නැහැ. ඒ නිසාද කය අනාත්මයි. මම කියලා දෙවුනට මම කියලා හිතුනට මේ කය අනාත්මයි කියලා තහවුරු කරනවා. ඒ දෙක පිළිගන්නේ නැහැ. ඒක තවත් අර්ථයකට හේතුයි. හරි. අපිට හිතෙන්නේ මේ කය මගේ කියලානේ. අපි මෙහෙම තර්කයක් කරමු. මේ ඉන්න පින්වතුන් අතරින් මට අත උස්සලා අවංකවම කියන්න සිය කැමැත්තෙන්ම ලෙඩ වෙන්න කැමති කවුද කියන්නේ? ලෙඩ වෙන්න කැමති අය ඉන්නවද කවුද? නැහැ. හොඳයි. අපි බලමු තර්කන පොළ. ඔබ ලෙඩ වෙන්න කැමති නැත්නම් කයත් ඔබේ නවා. ඇයි මේ කය ලෙඩ කරගන්නේ? ඔබත් ලෙඩ වෙන්න කැමති නැත්නම් කයත් මම නම් මගේ නම් ඔබේ නම්. ඉතින් ඔබට පුළුවන්කම තියෙන දෙක ලෙඩ කර නොගෙන ඉන්න. ඔබ කැමති නැහැ ලෙඩට. මම කියන දේ තේරෙනවා. ඔයගොල්ලෝ තර්ක කරන්න ඕනේ. එහෙනම් මේ වංචාව අපිට අහු වෙන්න ඕනේ. මේ කය මම කියනමයි තේරෙන්නේ. ලෙඩ වෙනකොට කැමති නැහැ. හැබැයි කයත් මම. ඔබ ලෙඩ වෙන්න කැමතිත් නැහැ. කයත් ඔබේ නම. ඔබට පුළුවන් නේද ලෙඩ නොවි තියාගන්න.
ඔබ ලෙඩ වෙන්න කැමති නැහැ. නමුත් ලෙඩ වෙනවා නම් මේකෙන් කියන කයෝසේ නෙමෙයි අනාත්මයි කියලා. ඔබේ ගෙදර තියෙන ඕන බඩු මුට්ටුවක් විසි කරන්න හෝ කඩන්න හෝ විදින්න හෝ ඔබට අයිතියක් ඔබට පුළුවන්කමක් තියනවද නැද්ද? පුළුවන්. අල්ලපු ගෙදර කෙනෙකුගේ ගෙදර තියෙන බඩු මුට්ටුවක් කඩන්න විදින්න ඔබට පුළුවන්ද? බෑ. ඇයි? ඒක සම්මන්ගේ නෙමෙයි මේක සම්මන්ගේ නිසා. එහෙනම් සම්මන්ගේ නම් මේ කය ඔබට පුළුවන් වෙන්න ඕනේ ලෙඩ නොවි තියාගන්න. හොඳයි මට කියන්න මෙතන ඉන්න ඕගොල්ලන්ගේ කවුද මහලු වෙන්න කැමති අය? මහලු බවට යන්න කැමති අය අත උස්සන්න. කවුද? හොඳයි. ඔබත් මහලු වෙන්න කැමති නැත්නම් කයත් ඔබේ නම් ඇයි මහලු වෙන්නේ? ඇයි ඉවරද දෙන්නේ? ඉතින් ඕගොල්ලන්ගේ කය තමන්ගේ පාලනය තියාගන්න පුළුවන් වෙනවා. මේ ලක්ෂණයෙන් හිතට තොක්ක කරලා දෙන්නත් ඔබ සත්‍ය කියලා දැක්කට බුද්ධිල කියලා දැක්කට මම කියලා දැක්කට මේ හිතට හිතුණාට මේක හිතේ ඇතිවෙච්ච වචනික ධර්මයක් ජීවාදත යුතු ධර්මයක් නිතම කරගත්තා. මේක යථාර්ථය මගේ නොවන බව. කවුද කැමති මට කියන්න මෙතන ඉන්න ඕගොල්ලන්ගේ නැරෙන්න කැමති කවුද? තමන් මරණයට කැමති නැත්තම් කය තමන්ගේ නම් ඉතින් මේ කය නැති තියාගන්න බෑ කියනවා නම් ඒකෙන් කියනවා හිතෙන් කය මම කිව්වට හිතට කය මම වගේ දෙවුනට කය යථාර්ථය අනාත්මයි කියන එක කියනවා නේ ආයෙත් තරක කරලා පෙන්නලා එහෙම තරක විතර්ක කරනකොට තේරෙයි ජීවා දැකිය යුතු කෙලෙසි කුමේ ගතිය මිසක ඉවත් කළ යුතු විස දෝෂයක් මිසක ආදරෙන් මම කියලා පරිහරණය කළ යුතු රැකගත යුතු ගතියක් නෙමෙයි මේ තියෙන ගතිය කියලා තේරෙයි ඕගොල්ලන්ට. අන්න ඒ ඇත්ත අහගත්ත කෙනාට කියන සූත්‍රවත් කියලා අහගන්න. එදා අන්න දැන් එයා සුදුසු සතිපට්ඨාන වඩන්න. සතිපට්ඨාන කායගත සතිය කායනුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් නම් තියෙන්නේ 12යි. කාය කියන්නේ කොටස් කියන එක. කුණුක කොටස් 12ක් තියෙනවා. කෙස් ලොම් නිය දත් සම්මස්නහර මේ එකින් එක පෙන්නලා මේකේ තියෙන අසුභ ස්වභාවයේ සත්ත්ව පුද්ගල නොවන කලාප ස්වභාවයේ නැවත පෙන්නනවා කොහොමද? මම කියලා හිතුණාට මම කියලා පෙවුනට මෙතන තියෙන මෙහෙම කුණු කොටස් ටිකක් නේ කියලා බලනවා. මම කියන හැඟීම කයට වැහැගන්න ඉඩ දෙන්නේ නැහැ. කය මම කියන හැඟීමට සැසඳෙන්න ඉඩ දෙන්නේ නැහැ. හිතේ තියෙන ගතිය කයේ ගතිය වෙන්න, කයේ ගතිය හිතේ ගතිය වෙන්න දෙන්නේ නැහැ. දන්නවා බැරි වෙලා හරි කයේ ගතිය හිතේ ගතිය වුණොත් හිතේ ගතිය කයේ ගතිය වුණොත් කය දිරන ගමන්ම හිතත් දිරනවා. ලෙඩ වෙනවා. කය ලෙඩ වෙනකොටම හිතත් ලෙඩ වෙනවා මම ලෙඩ වෙනවා කියලා. කය නැතනකොටම මම මැරෙන්නේ කියලා දුක් වෙනවා කියන එක දන්නවා. ඒක යා කරන්නේ හිතේ ගතිය. ආත්ම සංඥාව බහලන්නේ අනාත්ම රූපයට. සංඥාව අනාත්මයි රූපය. සංඥාව ආත්මයි රූපය අනාත්මයි දෙක එනවා. සතිපට්ඨානේ වඩන්නේ මොකටද කියන එක එතකොට අපි දැනගන්නවද? මේ විදිහට රූපේ පවතින කුණුක කොටස් ටික කොටස් 32ක් කොටස් වශයෙන් එක නිමිති දෙන්න වැඩ කටයුතු කරනවා දවල් මොකක් නිසාද? එයා ගන්නවා මෙහෙම පෙන්නන්න බැරි වෙන හැමතැනකම මම මගේ කියලා හිතට මේ කය මගේ කරලා පෙන්නනකම ගෙවෙන්නේ නැහැ. මේ කය මම කියලා මගේ කියලාමයි දැනෙන්නේ. ওই දැනීම තියෙන තාක් ජරාමර දුක් විඳිනවා කියලා එයා දන්නවා. දුකක් දන්නවා, දුක් සමුදය දන්න නිසා මේ විදිහට බලබලා හිතියොත් මගේ ආත්මය කියන මේ හැඟීම ගෙවෙනවා. ඒ මොහොතේ ජරාමර දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නවා.
දුක ඇතිවීම නැතිවීම දන්න නිසා වලම් ටික හොදනකොට ගේ අතුබානකොට වතුර පළේ ගේනකොට දැන් අලි නෑනේ ටැප් එක ගාවට යනකොට මොකද කරන්නේ මේ කය කොටස් වශයෙන් වෙනවා දන්නවා මේක බලන්නේ මොකටද තව මෙහෙමත් වෙනවා මම කියලා හිතුනට මම කියලා පෙවුනට ඇත්තටම තේරෙන්නේ පෙවුනට තියෙන්නේ මේ වගේ කොටස් දෙකක් නේද කියලා පෙන්නනවා මට පෙනෙන දෙයට මට දැනෙන දෙයට තියෙන දේ සැසඳෙන්නේ නැහැ. තියෙන දෙයට මම කියලා හිතේ තියෙන ගතිය සැසඳෙන්නේ නැහැ. සැසඳෙන්නේ නැහැ. ඔය විදිහට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු මනසකාරය. මේ ශරීරය මේ කය මම කියලා හිතුනට මගේ කියලා හිතුනට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු නේද කියලා කියනවා. පිළිගන්නේ නැත්නම් තව ටිකක් විස්තර කරනවා. බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවයක් තියෙනවා. පොළේ පස්වල තියෙන තද ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය සත්පුරුෂ නොවන ගතියක් තියෙන මේ ගතිය සමානවයි කියන දත්තම් කියන මේ කොටස් ටිකට කියලා කියනවා. දෙන්න මේ කය මම කියලා මගේ කියලා තියෙන ගතිය කයට දැදෙන්න දෙන්නේ නැහැ. කයට දැහැලෙන්න දෙන්නේ නැහැ. දන්නවා මේ කය මගේ ආත්මය කියන ගතිය යම් තාක් ඇද්ද ඒක ජරාම දුක් විඳිනවා කියලා දන්නවා මේ කය මම කියලා මගේ ආත්මය කියලා පෙන්වන ක්‍රම විස දෝෂයක් කියලා දකිනවා දුක උරුම කරන හේතුවක් කියලා දකිනවා දුක්ඛ සමුදය කියලා දකිනවා දැකලා එයා කැමති දුකෙන් නිදහස් වෙන්න එයා බයයි ජරාම දුකට මේ මම කියන ගතිය මේ ජීවිත ජරා මරණ දුක විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට උදව් කරන්නේ. අනන්ත අපරිමාණ සංසාර දුක තුරුම කරනවා. සතර ආපාය ගැටලා කල්ප ගණන් දුක් විඳින ඒ දුකට ඔයගොල්ලන්ට උරුම කරනවා මේ මම කියලා පෙන්වන ගතිය තණ්හාව විස දෝෂයක් හැටියටයි දකින්නේ. තණ්හාව කිව්වහම හිතේ ඇති වෙන කැමැත්ත කෙත්තනක නෙමෙයි යන්නේ. මේ කය මගේ ආත්මය කියලා උරුම කරවපු ක්‍රියාව කරන සිද්ධියයි දකින්න. දුකට හේතු ගන්නවා කියන්නේ. මේ ගතිය අයින් වුණොත් තමයි දුක නැති වෙන්නේ. ඒ ගතිය අයින් කරන තමයි සතිපට්ඨාන කායගත සතිය මේ විදිහට ධාතු වශයෙන් කියනවා. කොහොමද කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ කියනවා. නැත්නම් ඉරියාපත වශයෙන් කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපය අවකාශ ධාතුව අවරාධන රාශි වෙලා ඒ සතර මහා ධාතු කය අසුරු කරගෙන කර්මානුරූපව ධර්ම විඥානේ පවතිනවා. ඒ සිද්ධියේ ඇති චේතනාව නිසා මේ සතර මහා ධාතු කය එහාට යනවා මෙහාට පෙළවෙනවා නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කය අසුරු කරගෙන කර්මානුරූපව ධර්ම විඥානේ පවතිනවා. සිද්ධියේ ඇතිවෙන චේතනාව මත චේතනහම් වික්‍රේ කම්මං වදාමි චේතිස්වා කම්මං කරෝති කායේන වචායෙන් මනස. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියන පිටින් සිතලම හිතනවා හිතින් හිතලම කියන හිතින් හිතලම කරනවා. අනේ එතකොට හිතේ ඇතිවෙන චේතනාව මත ඉරියව් කරගත්තක් වෙනවා මේ සතර මහා ධාතු කයේ. ඉරියව්වට පුද්ගල භාවයක් පනවන්නේ නැහැ. ඉරියව් පුද්ගල භාවයෙන් ඇසුරු කරන්නේ නැහැ. සත්ත්ව භාවයෙන් ඇසුරු කරන්නේ නැහැ. මම ඉඳගත්ත මම යනවා තව සතෙක් යනවා පුද්ගලයෙක් යනවා කියන්නේ සතර මහා ධාතු නම් කය සතර මහා ධාතු කය චලනයක් වෙනවා නම් වෙන්නේ මොකද කය ඇතුළත කරගෙන පවතින චේතනාව නිසායි කියලා ඉරියාපතය දෙන්නට මම කියලා හිතුණාට මම කියලා දෙවුණාට මේ සතර මහා ධාතු ඇතුළත කරගෙන පවතින කය ඇතිවෙන චේතනාව මත මේ සතර මහා ධාතු රූපේ යහත මෙහාට යනවා නේද කියලා මේ කය දෙකක්. මට සත්‍යය කියනවා කියලා තේරුණාට මට සත්‍යය කියනවා කියලා තේරුණාට මට සත්‍යය ඉඳගත්ත හිතගත්ත කියලා තේරුණාට එතන තියෙන්නේ ප්‍රතිආපෝතේ වායෝ කියන සතර මහා ධාතුව ඇතුළු කරගෙන පවතින සිටේ තියෙන චේතනාව මත සතර මහා ධාතු රූපේ ඉරියව් පවතින එක නේද කියලා ඉරියාපතකින් වෙනවා.
ඒ විතරක් නෙමෙයි ඕනම මම කියන මේ කය දිහා බැලුවට මම කියලා හිතුවට මේ කය විඥානය නිරුද්ධ දවසට ඉදිමිලා නිල්වල පුපුරල ඕජා කරව බලන තත්ත්වයට පත් වෙනව නේද? මම කියලා හිතුවට මම කියලා පෙවුනට මේ ශරීරය මස් දිය වෙලා ලේනාරි බඳ ඇටසැකිල්ලක් වෙනව නේද? නවසිත කේතතාවස කර බලන්න. මේකෙත් කරන්නේ පුද්ගල භාවයේ කායට බහැගන්න බැරි කම එක. මෙන්න මේ විදිහට ඔබ සතිපට්ඨාන වඩනවා නම් මේ සතිපට්ඨානය වඩන්නේ ඔබ දැන් දුක දන්නාකම නිසා ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ දුකයි මේ දුක මේ විදිහට උරුමකම් කියලා දුන්නේ කිව්වේ මේ කය මම මගේ ආත්මය කියලා පෙනෙන මානසික මට්ටමටයි. මේ මානසික මට්ටම ඇත්තටම නොදන්නාකම නිසා ඇතිවෙච්ච කියලා. මේ මානසික මට්ටම මම මගේ ආත්මය කියලා නොදක්කොත් මේ තමයි ස්වමස්ම නෙමෙයි සත්තා. මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් මේ දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා සතිපට්ඨාන කායගත සතිය වඩනවා කය මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ඇත්ත දකින්න. දුක පිළිබඳව දකින්න. ඒ ඇත්ත දකින්නකොට මම මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසේ දුර වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. ඔබ මේ විදිහට සතිපට්ඨාන වඩනකොට දුක පිළිබඳව දකිනවා. දුක ආපු රූපේ සතර මහා ධාතුයි කියලා ඔබ පිළිබඳව දකිනවා. ඔහොම බලන්න සමුදය ප්‍රහාණය වෙනවා. මේ කය මම මගේ ආත්මය කියලා ඔබට දුක උරුම කරපු හේතුව ටික අයින් වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා කොහොමද? මම ලෙඩ වෙනවා, මම මහලු වුණා, මම මරණයටපත් වුණා කියන තැනකින් ජරා මරණයකින් තමව පරව ගන්න බෑ. රූපේ දිරුවට දිරන රූපේ දිරුවා කියලා ධර්ම සංවේගයක් නොවනක් විට අනේ මම මහලු විලානේ කියන එකක් නෑ. තමන් එක්ක මහලු බව නෑ, මහලු බව එක්ක තමන් නෑ. යෙන් වෙලා හිටිලා. අජරයි නෑ. විදින රූපේ දිදුනා. නැරිත රූපේ නරුණට හිතේ යන ජීව නැති හින්දා මම මැරෙන්නේ කියලා නෑ. මරණයක තමමුත් නැහැ, තමන් එක මරණයක් නැහැ. ඒ හින්දා අමරයි නිරෝධය සාක්ෂාත් වෙනවා. ඔබ සතිපට්ඨාන වඩලා අවසන් වෙනකොට දුක පිළිබඳ දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ආවිත් අපි එතෙන් ජීවිතේ පටන් ගත්තෙම අද මේ කය උරුමකම් කියන මම අද ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්, ලෙඩවීම ස්වභාව කොට ඇති කෙනෙක්, මරණය ස්වභාව කොට ඇති කෙනෙක්, මහලු බව ස්වභාව කොට ඇති කෙනෙක් නේද කියන තැනකින් ආරම්භ වුණේ. ඒකට හේතුවයි හොයාගෙන ගියේ මේ යථාර්ථය නොදන්නා නොදකින්නකම නිසා. මෙන්න මෙහෙම ගතියක් මනස යෙදිලා ඒ ගතියෙන් මේ දුක මත උරුම කරලා තියෙන්නේ. මේ යථාර්ථය දැක්කම මේ ගතිය තෘෂ්ණාව නැමැති විස දෝෂය මේ දුක උරුම කරපු කාරණාව විවිධලා යනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට බැලිය යුතුයි කියන නුවණකින් ඉන්නේ අපි ආවේ පටන් ගත්ත සතිපට්ඨානය වඩන්නේ. අනිත් පැත්තට වෙන සතිපට්ඨානය වඩනකොට දුක පිළිබඳ දෝෂය අයින් වෙලා සමානවම දකිනවා මම දැන් අජරයි. අමනයි. ව්‍යාධියෙන් මිදිලා අජරා මරවෙච්ච තමන්වම ඊට පස්සේ දකින්න එක තමයි යාපහු ප්‍රතිපලය. වෙන කොහොමවත් මේ නිවන කියලා දකින්නේ. කීනා ජාති ඉපදීම නැති වුණා, උපදීම නැති වුණා, ජරා මරණ නෑම වෙන්නේ තමන්වම දකින්න මම ඉපදීම නැති කෙනෙක්. ජරා මරණය නිදුණු කෙනෙක් කියලා තමන්වම දකින්න. මෙන්න මේ විදිහටයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුත්තේ. මෙන්න මේ කාරණාව හොඳට දරන්න. අද අපි හිතාගෙන ඉන්නේ
මේ පුද්ගලෙක් මේ සත්‍යය කියන තැන ඉඳගෙනම සත්ව පුද්ගල වූ ඒ මම කවද්ද සෝවාන් වෙන්නේ, කවද්ද සකදාගාමී වෙන්නේ, කවද්ද අනාගාමී වෙන්නේ, කවද්ද රහත් වෙන්නේ, කවද්ද මම නිවන් දකින්නේ කියලා පුද්ගල භාවයේ තුලින් ලබන මාර්ගඵලයක් නිවනක් තමයි අපි හොයලා ඉන්නේ, බලාපොරොත්තු වෙන්නේ. දන්නේ හොඳට මතක තබා ගන්න. පුද්ගල භාවයෙන් ලැබෙන මාර්ගඵලයක් හෝ පුද්ගල භාවයේ තුල නිවනක් ලැබෙනවා නෙමෙයි. පුද්ගල භාවයේ ජීවීම මාර්ගඵලයි, පුද්ගල භාවයේ ජීවීමම නිවනයි. තව නිවන සාක්ෂාත් කරන පුද්ගලෙක් ඉන්නවා නෙවෙයි. මේ පුද්ගල භාවයේ ගෙවෙන ස්වභාවයෙන්ම අජරාමර වෙන මගයි කියන එක දකින්න. දැන් ওই චතුරාර්ය සත්‍ය දැනගෙන ඔබ සත්‍යපත්තන වල ඒකෙදි ඔබට මම වැඩ අඩු කරලා දෙන්නම්. ඔයගොල්ලන් ගෙවල් වල මහ විශාල වටිනා බඩු තියෙනවා. රත්තරන්, රිදී, සල්ලි, මුලමුදල් කෝටි ගණන් වටිනා මැණික් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒවට ඔයගොල්ලන්ගේ හිත දැකලා තියෙනවා ආසයි කියලා දන්නවා. ආසාව හොඳ නැහැ, තණ්හාවයි කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. මෙතනදී ඒ ආසාව මොන තිබුණාවේ ඒවා අයින් කරන්න, ඒවා නැති කරන්න අමුතු උත්සාහයක් කරන්න එපා. ඒ අරමුණු විදර්ශනා කරන්න යන්න ඕනේ නැහැ. සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු විතරක් විදර්ශනා කරන්න. දර්ශනයක්වත් බුද්ධ ශාසනය අභිභව යන්න එපා. රූප තියෙනවා කියලා ඔක්කොම රූප බලන සතිපට්ඨාන කායගත සතියෙන් පෙන්නලා තියෙන්නේ නෑ. පෙන්නලා තියෙන්නේ අජත්තංවා කායේ කායපස්සේ කියලා මේ ශරීරයේ තියෙන කොටස් ටික බාහිර රූප වල බලන එක කිසි මොකක්ද? පරසත්තානංවා පරපුගලනංවා කියන ටිකයි නේද? හොඳට ඕගොල්ලෝ විදර්ශනා කටයුත්තේ සවිඥානික වස්තු ටික විතරයි. කාණ්ඩදී ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මහා ගොඩක් ඕගොල්ලෝ සංකතව තිබුණා. සංහාවක් තිබුණා. ඔක්කොම අරමුණ ගන්න යන්නේ ආධ්‍යාත්මික මේ කය බාහිර සත්පුද්ගල භාවයක් වෙන ආරම්භ ටිකක් විතරක් විදර්ශනා කරා. මේ ආධ්‍යාත්මික කය විදර්ශනා කරනකොට පුද්ගල භාවයේ ගෙගෙනකොට ඕවට ආස කරන පුද්ගලයා පියතර ගෙවිලා යනවා. එයා මේ අතර ඒවත් ගෙවිලා යනවා. ආධ්‍යාත්මික කයයි පුද්ගල භාවයේ නැතිව වස්තු එක්ක විතරක් පුද්ගලයා ඉන්නවා වෙන්නේ නැහැ. ඒවට තියෙන ඔක්කොම ගෙවිලා යන නිසා සංඥානක වස්තු ගැන විතරක් වදලා ගන්න. මෙන්න මේ ටික කෙටියෙන් ගත්තොත් මෙන්න මේ ටික හඳුනා ගන්න. මෙන්න මේ එකම දේ උපර්ජන කෙනෙක් කර හිටියු සෝවාන් වෙනවා. සෝවාන් කෙනා කර හිටියු සකදාගාම වෙනවා. සකදාගාම කෙනා කර හිටියු අනාගාම වෙනවා. අනාගාම කෙනා කර හිටියු රහත් වෙනවා. රහතන් වහන්සේ මේ ටික කර හිටියු මොකක්ද? උන්වහන්සේට කලෙන්නක් නැහැ. කලයි ඉවරයි. නමුත් උන්වහන්සේට දික්ත ධම්ම සුඛ විහරණයට දිස්පවතිනවා. අනේ මේ ලෝකයා මේ ඇත්ත නොදන්නා කම නිසා කෙලෙසකින් දුක් විඳිනවා. අනේ මේ ඇත්ත දැනගෙන මේ කෙලෙසෙන් නිදිමු මට මොනතරම් සුවයක්ද මොනතරම් ලාභයක්ද මේ කියලා දුක් විඳින ලෝකයේ ඒ දුක නිදහස් වෙච්ච සමාවක් දකින්න උන්වහන්සේගේ හේතුන් තෝරන්නත් තිබ්බතාවතේ. මොකද මේ කිසි ක්‍රමේ මෙන්න මේක. ආධ්‍යාත්මික කය හම්බ වෙනකොට මම කියලා හිතුණට මම කියලා තේරුණට මේ රූපේ සතර මහා ධාතු නේද කියලා පෙන්නනවා. සතර මහා ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ඉරියාපත වශයෙන් හෝ පටිකූල අසුභ නවසීවික වශයෙන් හෝ එන්න වාසය කරා. මම කියලා හිතුණට මම කියලා තේරුණාට දැන් හොඳට දන්නවා. හිතට මම කියලා හිතුණට හිතට මම කියලා තේරුණාට කය මම වගේමයි කියලා තේරුණාට කයේ යථාර්ථය වෙන එකක් කියලා අපිට තේරෙනවා. ඒ හින්දා මට මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් කියලා බලන්න. සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙනකොට මට සත්‍යයක් කියලා හිතුණට පුද්ගලයෙක් කියලා හිතුණට එතන තියෙන්නේ රූපේ ඇත්ත මෙන්න මේක නෙවෙයි කියලා පෙන්නන්න. දෙකක් කියලා හැම වෙලාවෙම. ලෝකයට වඩා තමන් වෙනස්. තමන්ට හිතෙන්නේ පුද්ගලෙක් ඉන්නේ පුද්ගලෙක් කියලා ලෝකයේ හිතනකොට ඒ ලෝකයට වඩා විපස්සනාවක් මෙයාට තියෙනවා විදර්ශනාවක් මෙයාට තියෙනවා. මට
මේ හිතට මම කියලා හිතුණාට හිතට මම කියලා තේරුණාට කයේ ස්වභාවය සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. සත්‍යය කියලා තේරුණාට සත්‍යය කියලා හිතුණාට මේ රූපය එතන තියෙන රූපයත් සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. ඔන්න ඔය ටික කරන්න ටික මුලින්ම අමතක වෙලා යන සත්පුද්ගල භාවය ඇත්තටලා සිත්විලි වැල්ම යනවා. මතක් වෙන්නේ නිතර අහගත්තොත් ඇත්තයි කියලා අහගත්තට සත්පුද්ගල භාවයේ ආස්ව බලවත් වෙදී සත්පුද්ගල භාවය ඇත්තට කිසිදු යනවා. ඒ මතක් කර නැවත මෙහෙම පෙන්වන්න හදනකොට ටික කලක් යනකොට සත්පුද්ගල කියලා හිතනකොට නෑ මට හිතුණට තියෙන මෙහෙම දෙයක් නේ කියලා ඇත්ත පෙන්වන්න පුළුවන්කම ඉක්මනට එනවා. මට්ටමට ඒ හිත පිළිගන්නේ නැහැ තාම. එහෙම ආවත් හිත පිළිගන්නම සත්‍යය කියලා. මටයි හිතෙන්නේ සත්‍යය කියලා මටයි තේන්නේ තියෙන සතර මහා ධාතුකෝට ඒ හිත පිළිගන්නේ නැහැ. හැබැයි ඉපදෙන ගතිය මම වලකට කරනවා. මෙහෙම කරද්දී යම් දවසක් කියනවා මම සත්‍යය කියලා හිතුවට මම සත්‍යය කියලා බැලුවට තියෙන සතර මහා ධාතුවේ කියන චුට්ටක් හිත පිළිගන්න චුට්ටක් වෙනකට වඩා තවත් බලන්න. දැන් වෙනකට වඩා පිළිගන්න ගැතිය වැඩි. කොහොමද කියලා දැන් මොකද හිත පිළිගන්නවා. නමුත් රැඳේ. කොහොම බලනකොට කිසිදු සැකයක් නැතුව ඇත්තටම රූපය අනාත්මයි. අනාත්ම රූපය අනාත්ම ස්වභාවය නොදකින්නකම නිසා ආත්ම විද්‍යාවෙන් දෙනිලා තියෙන්නේ කියලා තමන්ගේ පැත්තේ මේ රූපෙ කෙනෙක් පේනවා. මෙහිම වෙනු කම නිසා නේද මේ දුක්ඛිත දුමේ දුකක් වෙනවා. ඔය දුක නැති වෙනවා මේ දෙනීම නැති වුණොත් මේ විදිහට පෙනෙන කම නැති වෙනවා. මෙතන තියෙන ඇත්ත දැක්කොත් මේකම නේද සියලු දුක නිදහස් වෙන්න කරන්න තියෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ කිව්වටවත් බාන කියලා දුන්නු හාමුදුරුවෝ සමාන්තරව පෙනෙන පිළිගන්න දවසක් එනවා. එදාට කියන දික්ටි සම්පන්නයි පරපත්‍ය රහිතයි කියනවා. ඒබඳු කෙනා සෝවාන් වෙච්ච කෙනා මේ ටිකම හිතන්නේ මේ කය මම කියලා හිතුණා සාමයට මම කියලා හිතනවා මම කියලා පේනවා බලන වෙලාවට 100යි අනිත් වෙලාවට අමතක වෙලා නැහැ මම කියලා හිතුවට මම කියලා පේුණාද මෙතන තියෙන සතර මහා ධර්මයේ දැන් වෙනද වගේ පොරකන් දෝන්නේ තරක නැහැ පිළිගන්නවා පහසෙන් කළ හැකි කොහොම කරනකොට සකදානවා දැන් තවත් පහසුයි. නමුත් පුද්ගල වර්ගයේ ඇතුළත තවත් බලවත්. තව ඉදිරියට ඉතිරි. කොහොම යම් දවසක් තියේ ඒවන් දෙපරිවර්තන ද්වාදසාකාර යතහ භූත ඥාන ලක්ෂණ සූසුදන්නවා. මේ ත්‍රිපරිවර්තයේ 12 ආකාරයෙන් වැල්ල ඉවරච්ච දවසට යතහ භූත ඥානයේ පිළිසිදු වෙනවා. මොකද්ද? මේ දුකට හේතුව මම වගේ කියලා ගත්ත එක මම වගේ කියන ගතිය දුරු වුණොත් දුකෙන් නිදහස් වුණොත් ඒ නිසා කය ඇත්ත තියෙන්නේ දැක්ක යුතුයි කියලා ඕගොල්ලෝ යම් සත්‍ය ඥානයක් ආවන දැන් ඕගොල්ලෝ කළ යුතු කෘත්‍ය ඥානය සතිපට්ඨානේ වඩනවා මේ රූපේ සත්‍ය පුද්ගලෙ මට සත්‍ය පුද්ගලෙ කියලා හිතුණාට මෙතන තියෙන සතර මහා ධාතුවේ නේද කියලා රූපයේ පිළිසෙන් දකින්න බව සමුදය දුරු කරන බව නිරෝධය සාක්ෂාත් කරන විදිහට කටයුතු කරනවා. කලහම රූපයේ පිළිසෙන් දැකලා ඉවර යතහ රූප ඥානයේ පිළිසෙන් වෙනවා. සය ධාතුවක් ආකාරයකට සතර මහා ධාතු ආකාරයකට පේනවා. කිනුම් දවසේදී සමුදය ප්‍රහාණය වෙනවා. අන්නහව ආශ්‍රය කෙලෙසුනේ හිත මිදෙනවා. බුදුහාමුදුරුවෝ නැති වෙනවා. ඒ නිසා මේ යතනභූත ඥාන දර්ශනය කියන තැනට ලං වෙන එකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට දුක ඇතිවීම නැති කරන මොකද කියලා මෙන්න මේ ටික දැනගෙන සතිපට්ඨානෙ වඩනවා. විදර්ශනා කරනවා. ඊට පස්සේ මේක විදර්ශනා කරන්ට ගියාට දැනගත්ත ඉගෙනගත්ත කරන්න හිත තියෙනකොට කරන්න බෑ. පුද්ගල භාවයට හිතේ තියෙන කතාව කෙරවලක් නෑ තොර තෝන්චයක් නැතුව එනවා. දන්නවා සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙන්නේ මට
මට මේ හිතුවට පවතින මෙන්න මෙහෙම දෙයක් කියලා බලනවා කියලා කිත්තු කරන්නවත් ඉඩ නැහැ. හිත සත්පුද්ගල භාවයේ පිළියහගෙන හිතලා ගහලා දැනලා කියනවා. ඉච්ඡර වේගයි කියන්නේ. ඇත්ත කියලා දැනුණා. ඒ හින්දා ඔය ඇත්ත ඇති දකින්න චිත්ත සමතය කොහොමද උදව් කරගන්නවා. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපාන සති භාවනාව වගේ චිත්ත සමාධිය ඇති වෙන කමඨහන පොබුල වැඩි යුතුයි. ඒක හරිය ප්‍රතිඵලයි. හිත සමාධි කරගන්නවා මොකටද ඇත්ත ඇති දකින්න උපකාර පිණිස. කොහොමද අපි වඩන සමතකමඨහන තුලින් ඇතිවන සමාධිය උපකාර වෙන්නේ ඇත්ත ඇති දකින්න. මේ සමාධියෙන් කරනවා සත්පුද්ගල භාවයට කිහිවෙන අරමුණු ප්‍රමාණය තමයි තුල අඩු කරනවා. සමාධියෙන් කරන්නේ සත්පුද්ගල භාවයට හිතේ තොර තෝන්චයක් නැතුව කතා කර ඉන්න ගැතිය අඩු කරනවා. සත්පුද්ගල භාවයේ ගැළවීම එක අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි හම්බ වෙන අරමුණේ පුද්ගල සංඥාවේ ඝනත්වය අඩු කරනවා. සමාධියකින් කරන්නේ සත්පුද්ගල භාවයට සිහි වෙන අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. හම්බ වෙන උපදින අරමුණේ සත්පුද්ගල හැඟීමේ බලය අඩු කරන කෙලෙස් පිළි කරනවා. අන්න එතකොට දැන් එයාට පුළුවන් එහෙම උපකාරක ධර්මයක් කියනකොට එයාට පුළුවන් සත්‍යය කියලා හිතුනට සත්‍යය කියලා කියනකොට මෙතන තියෙන්නේ මෙන්න මේ දෙයක් නේ කියලා සයි දහතු දිහා බලන්න. අන්න ඒ ඇත්ත බලන්න උපකාර පිණිසයි උප සමාධියේ වැඩි සමාධියෙන් කෙරෙන්නේ මොකටද? වැඩ දෙකක්. සමාධිය කියන්නේ ඇත්ත ඇති දකින්න උපකාර පිණිස මේ සමාධිය කරන වැඩ දෙකක්. මොකද්ද? සත්පුද්ගල භාවයට උපදින ආරම්භ ප්‍රමාණය අඩු කරනවා. උපදින ආරම්භයේ සත්පුද්ගලත්වයේ ඝනත්වය අඩු කරනවා. කොහොමද සමතකම තහනකින් හිත වඩවඩ මේ විදිහට ඇත්ත පෙන්වන ආධ්‍යාත්මික භාවයට සයි. කාය වචන දෙක ඕනෑවට වඩා අසංවර කෙනාට හිත සමාධි කරගන්න අපහසුයි. ඒ හින්දා කෙනාට හැකි ශක්ති ප්‍රමාණය කායික වාචික සංවරයක සදා ගන්නවා. සීලයක. නොනැති පුද්ගලයා සීලයක පිළිතල සමතකම තහනක් වඩමින් විදර්ශනා කරනවා. සීලේ පටිච්චාය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤන්ති භාවය. සීලයක පිළිතුර සමතකම තහනකින් හිත වඩවඩ ආධ්‍යාත්මික කය විදර්ශනා කරන කොහොමද? මේක කරන්න පුළුවන් ඇත්තට වහගෙන ඉඳගෙන ඉන්නේ වාහනේ පදවද්දී ගේ අතුගාද්දී විදුල අතුගාද්දී හාලට කරද්දී බලන්න ටික හොදද්දී රෙදි ටික හොදද්දී කරන්න පුළුවන්. සමහරවිට උදේට ස්පාර්කෝත් නෑ වැඩ ළමයි ටික එහෙම නැගිටලා කෑ ගන්නවා සමුද්‍රයට යනකොට කල්ලබල ආස්සේ ළමයි ටික අන්දලා පවත්දලා කොහොම හරි කරලා වාහනේට දීලා නැත්නම් ඉස්කෝලේ යවලා ඔය ටිකේ සිහි කරගන්න බැරි වුණා කියන්නේ ඊට පස්සේ පැත්තකට තුනම නිකන් හරි ඉඩක් ලැබුණා. මම ළමයා අන්දලා පවත්දලා මේ ටික කරනවා කියලා කලාට ඇත්තට මෙතන තියෙන මට ළමයෙක් ගියොත් කියලා ඒකට උදව් දෙන්න කය දහසක් අර දිනාවේ වැඩකට වැඩි දක්ෂ නැහැ අහුණා. නමුත් පස්සේ හෝ ඒක පිළිබිඹු කරනවා. මොනක් තියෙන කෙනා අපි ඉන්න ගේ වටේ මාසයක් දෙකක් පුරාවට අපි තුන රොඩු දානවා. මාසයක් දෙකක් පුරාවට දාපු තුන රොඩු පුච්චලා ගින්දර සුද්ධ කරන මාසයක් දෙකක් යන්නේ. සමහරවිට පැයක් පැය භාගයක් ඉඳලා කරගෙන අපි ගාලා ඔක්කොම රොඩු එකතු කරලා ගින්න පොඩක් දාලා පුච්චලා කරා. ඒ වගේ අතර ගෙවා ගන්න පුළුවන් ඉන්නේ ඒ නිසායි. ඒ ගානක් ගහුව ඇත්තටම ගෙවල් ඇත්තටම උත්සුලා මේ ඔක්කොම කළා උන්ට කියලා ලැබුණා ගම ඔක්කොම නිමිති ටික එක ගොන්නකට අහුවලා මට සත්‍ය පුදුල වගේ පේනකට ඒ හැමතැනකම තිබුණේ සය ධාතුවක් නේ කියලා පේනවා ටික. මෙහෙම කරනකොට ඔබ රස්සාවකට කියයි දරුවන්ගේ දෙමෝපියන් යුතුයකම් ටිකක් කරයි ස්වාම පුත්‍රයාගේ පිටින් යුතුයකම් ටිකක් කරයි ඒ කාන්තේ ජීවිතය අවසානයේ ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ජීවිතය සාර්ථකයි නිවන දකින්න වෙනවා. ඒ නිසා මේ කියපු විදිහට සීලය උපකාර කරගන්න චිත්ත සමාධියට සමථය උපකාර කරගන්න
මේ ආරම්භ පිටේ ඇත්ත පිටේ දකින්න. ඇත්ත පිටේ මොකටද උපකාර? චේතෝ විමුක්තිය. සීල සමාධි ප්‍රඥා විමුක්තිය. සීල සමාධි ප්‍රඥාවට මේ ආරම්භ පිටේ ඇත්ත පිටේ දකින්න. ඇත්ත පිටේ දකින්න මොකද? විමුක්තිය සඳහා. මේ ස්කන්ධ ටික ඇත්ත පිටේ දකිනකොට මේ ස්කන්ධ ටික සත්‍ය පුද්ගලයෙක් කියලා පෙන්නපු හිතේ කියන ගතිය නිදෙනවා. හිත නිදෙනවා. ඒකට කියන චේතෝ විමුක්තිය. මේ වෙන වස්තු වල වටිනාකම් කියනවා. හරි වටිනවා කියලා වටිනාකම් පෙන්නපු ගතිය කාම උපාදාන කාම ආශ්‍රයෙන් හිත නිදෙනවා. වටිනාකම දැනෙන්නේ නැහැ මනසට. පඨවි වටිනාකම දැනෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායු වටිනාකම දැනෙන්නේ නැහැ. ඒව සත්පුද්ගල කියලා පෙන්නපු ඒව වටිනවා කියලා පෙන්නපු මනසේ තියෙන gati ටික ගෙවෙන ටිකටයි ආශ්‍රයයෙන් හිත නිදෙනවා කියලා හිත නිදෙනවා කියලා පෙන්නනවා. චේතෝ විමුක්තිය මොකද? නිවනට. මේ ටික ගෙවුණු දවසට ගෙවා ගන්න මොකටද? ලෙඩ වෙන තමා ලෙඩ වෙන්නේ කොහිටපු ආත්ම භාවයෙන් නිදෙන්නේ. තමා මහල් වෙන්නේ කොහිටපු පැවැත්මෙන් නිදෙන්නේ. තමා මරණයටපත් වෙන්නේ කොහිටපු පැවැත්මෙන් නිදෙන්නේ. මේ කෙලෙසුන්ගෙන් මිදුණු ගමන්ම ලෙඩවීමෙන් තමන්ව මහලු වීමෙන් තමන්ව මරණයෙන් තමන්ව බැරි තැනකට ඇවිල්ලා ජරා මරණය තමන්ගේ ජීවිතේ දෙන්නේ නැහැ තමන්ට. අද ජරා මරණ තමන්ගේ ජීවිතේ දෙනවා. ජරා මරණ තමන් එක්ක ඉන්නවා. තමන් ජරා මරණ එක්ක ඉන්න බව දෙන්නේ. එදාට මෙහෙම බලලා හිතේ සංකල්පයක් නෙමෙයි. අජරාමර බව ස්පර්ශ කරමින්මයි මෙහෙම ඉන්න මේ තමන් එක්ක ජරා මරණ නැහැ. මේ කය අනුන්ගේ දෙයක් කියලා අනුන්ට දෙයක් කියලා. එයා කියන එක වචනයක් තියෙනවා. සීති බොහෝතෝ ස්මිනිබුතෝ මම නියුනේ විමුක්තිසිරුයි විනී කියන වචනේ කියන්න තියෙනවා මේකේ මනසට. ඒක හැබැයි කියන්නේ නැහැ. ගිනිගත් ලෝකයක් ඇතුලේ නිවිලා සිසිල් වෙච්ච ජීවිතයක් හදාගෙන මේ ජීවිතයේම නිවි සැලසෙන්න ඔබට මේ දේශනාව හේතු කාරණාවක් වේවා. හොඳයි තුන් සාධනාවක් කරගන්න. විශේෂයෙන්ම අද දවසේදී ජීවල් දරවලේ කටයුතු කරනවා තිබුණා. ඒ හැම දෙයක්ම පැත්තකින් දැබලා තුනුරුවන් පිළිකතෙන් පිළිතරතෙන් කරගෙන ආරක්ෂාවෙන් කරගෙන අනේ තුනුරුවන්ගේ පිහිටෙන් තරමේ ජරා මරණ සංඛ්‍යාත භවයෙන් නිදී ගන්නට ඕනේ කියන කලන සිත්තු මෙතෙන් දැවිලා ඊට අවශ්‍ය ධර්ම උපදේශයකට සවන් දීලා ඔබේ මහතා කුසලයක් සිද්ධ කළා. ඒ වගේම ඕගොල්ලන්ට ජරා මරණ දුකින් මිදෙනවට කියලා දෙන මටත් ඉස්සර ගන්න පුළුවන් වුණා. අපි දෙකොල්ලෝම එකතු වෙලා බොහෝ වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ කුසලය අද මට සිද්ධ කරගන්නත් ඔය කුසලයේ ඕගොල්ලන්ට අද සිද්ධ කරගන්නත් සම්බන්ධ ගෞරවනීය මහා සංඝරත්නය නැත්තා. ඒ අතරින් මේ දිනවලට මේ සත්‍යධර්මයේ ලාභය ලබා දෙන්නට බොහෝම හිතයි ජීව කලන කමින් අවසර දීලා අනිත්‍ය උද්‍යෝගමත් කළ උත්සාහවත් කළා කටයුතු කළ අපේ කැඳගොල්ලේ පාලිත ස්වාමීන් වහන්සේ බොහෝම ආදරෙන් පිළිපත් කරනවා. ඒ වගේම රෝගාතුරව වැඩ සිටින අපේ ගෞරවනීය මහානායක මහින්පත් මහත්මිය අපි පිළිපත් කරනවා. අපි සියලු දෙනාම සිද්ධ කරගත් සීල කුසල ධර්මයන් බලයෙන් ඒ මහානායක මහින්පත් වහන්සේට මේ කුසල ධර්මයන් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. මහානායක මහින්පත් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරාත් කාලයක් ලෝකේ වැඩ සිටීවා. සම්බුද්ධ ශාසනයට තමන් වහන්සේට සේවය කරගන්න මහානායක මහින්පත් වහන්සේට ශක්තිය ධෛර්යය වේවා. මේ කුසල ධර්ම ජීවිත ආශිර්වාදයක් වේවා කියලා කියන්නේ. ඒ වගේම අපේ කැඳගුලි පාලිත ස්වාමීන් වහන්සේ බොහෝම මෛත්‍රී සාගත පුතුපාකාරීව මතක් කරනවා.
පින්වත් ස්වාමීන් වහන්සේට වගේම මෙතෙන්ට පැමිණි වැඩවදාළෝ සියලුම ස්වාමීන් වහන්සේලාට පින්වන්දනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. කරන කින ශාසන මාර්ග කටයුතු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා බෝධිගින් මුතුන් සනසෙත්වා කියන අදහසින් කවුරු ප්‍රාර්ථනාදකින් ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම අපේ සියලු දෙනා විසින්ම සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථාන අධිග්‍රහිතු ඒ වගේම මේ පින්වතුන්ගේ දුර්වලව රැකිතා ප්‍රාදිස්ථාන අධිග්‍රහිතු ශාසන මාර්ගිෂ්ඨකාර කිසි දෙවියන්ට මේ පින්වනුමෝදන් කරනවා යොත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දෙවියන් පතන බෝධික බුදුන් සනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව මේ පින්වතුන් කෙරෙහි නිබඳව ලබා දෙත්වා දෙවියන් පතන බෝධික බුදුන් සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින්වනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තමනෝදිතා චිරන්රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තමනෝදිතා චිරන්රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තමනෝදිතා ඒ වගේම මේ විහාරස්ථාන මේ පන්සල් විහාරස්ථානයන් පූජා කරලා ඒ වගේම මේ පන්සල් විහාරස්ථාන හදන්න රකින්න ආරක්ෂා කරන ජීවිතය වියදම් කළා මේ ස්ථානය මේ තත්ත්වයට ගේන්න කැප කරලා ඕගොල්ලන්ට අද මේ අවස්ථාව ලබලා දීලා නමුත් තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි වෙච්ච සතුටුත් නැති මේ ස්ථානයන් දියුණු කරන්නට කටයුතු කළ අපවත් වේවදාලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිටින ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානයන් පූජා කළා වූ පින්වතුන් ඇතුළු මේ ස්ථානයන් මේ තන දක්වා මහදන්ත මහන්සි වෙලා කලුරිය කළා වූ සියලු දායකවරුන් මේ මොකද සිහිපත් කරනවා. ඒකම මේ පිටුතුන්ගේ මේ දුර්විනාශ සිහිපත් කරගන්න ඔබ අපේ දෙනාම සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් ශාසන ඥාතිත්වයෙන් ශාසනයට උපකාර කළා වූ සියලු දෙනාට ඥාතිත්වයේ ධර්ම සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ දුක ප්‍රතිචින දුක නැතර දුක්පත් භාවකටපත් වෙන මුතුන් වෙනසන සිතා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වත් සියලු දෙනාට මේ සත්‍යව ඕගලන්ට සිද්ධ කරගන්නට එන්නට ඉඩ අවස්ථාව සලකලා එන්නට ගායකව දවල් යම්තා සිටින ඒ සියලු දෙනාට ඒ වගේම විශේෂයෙන් ඕගලන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ අවස්ථාව ලබා දෙන්න හරියට මහන්සි වුණා. ඒ නාගවලුන් සේකරමාවතේ පදිංචි අපේ ශ්‍රියාණී අපේ දොස්තර නෝනා ශ්‍රියාණී දොස්තර නෝනාත් ඉතිමේගේ දිනේ ඉතාලි ඇතිනියත් ඒ සියලු දෙනා මේ වෙලාවේ සුත වේදීව සිහිපත් යුතුයි. මම ටිකක් හිතේදී නැති මම එක රණ්ඩු කරලා ඒකට බාර දෙන්න මේ දේශනාව. දැන් කිව්වහම ස්වාමීන් වහන්සේ මට මේ ඉතරේ දාන අරගෙන පස්වර්ෂණ යන්න හම්බ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ
බලාගෙන කිය වචනයක් මාරගෙන ඉන්න කියලා අත කොහොම හරි ඕනේ කියලා. සම්දු කළා තමයි දැරිකට නහමන එක නේද කියලා මතක් කරගන්න. ඉතින් මේ වගේ බොහෝම උත්සාහයකින් අනුරාධපුරයට ගිහිල්ලා තේ ලැබුණු දුකන තේනාසනයටම ගිහිල්ලා තමයි පැහැදිලියක් දීලා බාර දීලා මම දැක්කේ ගන්නත් කාරණාව කියන්නේ නෑ ගන්න කියලා කියලා කටයුතු කළේ. ඉතින් මේ වෙලාවේදී ඒ සියාමින තිනියත් ඉතුමේ ගියේ ශානි මොන මහත්මිය වත්ෝගාතුරු සිටියානම් ඒ මහත්යා අතුල් පොලිසිය දෙනාම ශ්‍රීපත් කරනවා. ඒ අත්තත් මේ බිමුතුන් සීලු දෙනා පින්වන් මොදොන් දෙවියන් දේවා ආශිර්වාදින් තුන්වන්ට අනන්තකම ඵලේ. ඒ වගේම මතක් කොට යුතුයි මේ පැවැති කටයුතු කරන්නට මේ වටපිටාවල් කරන්නට බොහෝ දෙනෙක් එහෙම ආශිර්වාද නැතේ. ඒ සියලු දෙනාවත් මේ මොහොතේ සත්භාවයෙන්ම තේකරනවා මේ සියලු දෙනාටම පින්වන් මොදොන් දෙවියන් දේවා ආශිර්වාදින් තුන්වන්ට අනන්තකම ඵලේ ශක්තිය බලේ මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවල ඇතිවන්නා වූ යරුදු කරදර බාධක අපලෝකවත් කෙරෙහිවා කරුණ කියන යහපත් අදහස් සියල්ල සමුදේවා. ඒ වගේම බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා සතරවට නිවි කැමති දැක්න වැඩවලා වූ ජාත්වත් නැති ජරාවක් නැති වියාසයක් නැති මරණයක් නැති සදාකාලික සත්‍යයි සාන්තකේ අටපාසල නිවන මේ ජීවිතයේ උඹ සාන්තක කරගන්න දේශනාවේ මේ කුසලයේ හේතු කරගන්නවා අභිවාදන තේජස චම්පත්තා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති වායවන්නෝ සම්බල ආයුරෝග්‍ය සම්පatti සර්ව සම්පatti මේසතු නිබ්බාන සම්පatti ඥානසේ සම්පatti